නිබන්ධනය ටියුට් එක ඔක්කොම ගාව ඇති බෝධනෙක් ගාව ටියුට් එක නැති ළමෙක් වුණොත් කලබල වෙන්න එපා. අපි යාර ටියුට් එක ඉදිරි සතිය තුලදී ලැබෙන්න සලස්වනවා. ඉතින් ලියන පොතේ ලියාගමු ජනවාරි 1 වෙනි සතිය. හරි නේද ළමයි හැමෝටම? රයිට්. මේ මෙතන දාන්න සංඛ්‍යාත්මක තේමාව. දවසේ අපි විශේෂයෙන්ම ඇවොන් තේමාව අවශ්‍යයි. පළමු සතියේ විතර ලියන්න. ගාන ඉවත් ගාන වෙන් කරන්න. මේ පැත්තෙන් දාන්න පළවෙනි අදියර SQ session එක. පළවෙනි අදියර SQ session එක. පළවෙනි අදියර SQ session. පළවෙනි අදියර ගාමු SQ session. හරි. පළවෙනි අදියර SQ session එක අපි ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. පළමු අදියර SQ session. ලියාගත්තද හැමෝම? ඔව් සර්. ලියාගත්තනේ? ඔව් සර් ලියාගත්තා. හරි. SQ session එක එතන මෙහෙම ලස්සනට මෙහෙම කොටුවක්ම දාන්න. ඒක වඩා හොඳයි. SQ session කියලා කොටුවක්ම දාන්න. අද දවසේ ප්‍රශ්නාංක 1 අපි මේ තේමාව සම්පූර්ණ ගෙනියන්නේ 2010. 2010 OL කියලා දාගන්න. අද පාඩම යන්නේ 2010 සාමාන්‍ය පෙළ ඇසුරේ. 2010 OL වලින් තමයි වැඩේ යන්නේ. 2010 OL. 2010 OL. හරි? 2010 OL. පළවෙනි ගාන කියනවා දෙකෙන් එක වැඩි කරන්නලු පහෙන් එක. පළවෙනි ගාන දෙකෙන් එක වැඩි කිරීම පහෙන් එක. මේ 2010 පේපරේ ගාන. අම්මෝ මාර ලේසියිනේ කියයි. ඔව් ඇත්තටම ලේසි. මේ වගේ ලේසි ගණන් අපිට අනිවාර්යයෙන්ම OL පේපරේ දකින්න පුළුවන්. මේක වැඩි කරපු ගමන් එනවා කීයද උත්තරේ 10න් එක. වැඩි කරපු ගමන් උත්තර එනවා කීයද 10න් එක. 10න් එක. ප්‍රශ්නාංක දෙකට අපි යමු. SQ session එකේ question number 2. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 අපි කියන රූප x අගය සොයන්න. මෙන්න මෙතන අංශක 90යි මේ පාදයේ සමාන බෙදෙනවා x කියලා. එහෙනම් මේ පැත්ත 90යි නම් මේ පැත්තත් 90යි. ලේසිම සමීකරණය තමයි 2x සමානයි 90යි. එහෙනම් x සමානයි කීයද? 45යි. ඕලෙවල් මට්ටමේදී බෙද පෙන්වන්න අවශ්‍ය නැහැ. බෙද පෙන්වන්න අවශ්‍ය නැහැ. කෙලින්ම අපිට ගන්න පුළුවන් උත්තරේ x සමානයි 45යි කියලා. SQ session එකේ ප්‍රශ්නාංක 2 අවසානයේ යමු SQ session එකේ ප්‍රශ්නාංක 3ට. ඒතර ඔයාලා මේ ටියුට් එකේ මුකුත් ලියන්නේ නැහැ. ටියුට් එකේ තියෙන්නේ ඔය පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා මේ SQ session එකේ උත්තර ලියන්නේ පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා. ඒක ටියුට් එකේ කරන්නේ හරි වෙලද දාන එක විතරයි. අපි ඉතින් සියල්ලම ලියන පොතේ ලියන්න ඕනේ. ගණිත ගුරුවරයෙක් වශයෙන් මම වැඩිපුර විශ්වාස කරන දේ තමයි ළමයි පුළුවන් තරම් මොකද ගන්න ඕනේ පොතේ ලියන්නේ. ටියුට් කරවල වැඩක් නැහැ. ටියුට් තියෙන්න ඕනේ මොකද හරි වැරදි දාන්න උත්තර ලියන්න ප්‍රශ්න පත්‍ර වගේ මේ වගේ දේවල් වලට විතරයි ටියුට් එක පාවිච්චි කරන්නේ. SQ session එකේ ප්‍රශ්නාංක 3 ලියාගමු 3 4 5 සමාදතා ලියන්න ඕනේ. ආපහු 4 6 x 6 8 මෙයාගේ මේ සෙට් එකේ මාතය 4 කියන්නේ පහලින් මාතය 4 මාතය වෙන්න ඕනේ 4 අපෙන් ගන්න x යගේ සොයන්න මාර ලේසි මේ x යගේ කීයද ගන්න x යගේ සොයන්න දැන් මේ ගානේ ඔයගලන්ට පේනවා 4 ඉලක්කම දෙපාරක් දැනටමත් තියෙනවා ඒ විතරක් නෙමෙයි 6 ඉලක්කමත් දෙපාරක් තියෙනවා එහෙනම් දැනට මේකේ මාත දෙකක් තියෙනවා හොඳට මතක තියාගන්න මාත දෙකයි නම් ඒවට අපි කියන්නේ මොනවද කියලාද? බහුමාත. ලියාගන්න. මාත දෙකක් නම් අපි ඒවට කියන්නේ බහුමාත. මාත දෙකයි නම් බහුමාත. මේ වගේ බහුමාත තියෙන අවස්ථාවක ස්පෙෂලි අපිට කියනවා මාතය 4 ගේක. එහෙනම් අහන්න දෙයක් නෑ x එකක් දාන්න ඕනේ කීයද? 4. ඇයි? එතකොට තමයි 4 ඉලක්කම තුන් පාරක් තියෙන්නේ. එහෙනම් x යගේ වෙන්න ඕනේ කීයද? 4ම තමයි. x යගේ වෙන්න ඕනේ කීයද? 4ම තමයි. තේරිච්චද අතුස්සන්න බලන්න. x යගේ 4යි කියන එක තේරිච්ච අතුස්සන්න. රේස් යන්න කරන්න ඉක්මනට. x යගේ 4යි. very good. තාම සාර්ථකයි දරුවනේ. තාම සාර්ථකයි. අපි යමු ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 අපෙන් අහනවා. ප්‍රශ්නාංක 4 අහනවා. දොඩම් ගෙඩි 3ක මිල. දොඩම් 3ක් රුපියල් 72යි. මේ 2010 ඕලෙවල් පේපරේ. දොඩම් ගෙඩි දෙක මිල කීයද? දොඩම් එකක් බලන්න හරි ලේසි. 72 බෙදනවා කීයද තුනේ?
දෙයියනේ 2010 ඕලෙවල් පේපරේ මෙච්චර ලේසි කරක් තියනවාද? ඔව්. සාමාන්‍යයෙන් ඕලෙවල් පේපරේ පළවෙනි ප්‍රශ්න 10 රයිට් මොනවද? සීනි බෝල ගණන් 10ක් එන්නේ. රයිට් ඊට ටකා ටිකා කියලා ලියන්න පුළුවන්. ලොව හෑන්ඩ් අත පහළ දාන්න. 72 තුනෙන් බෙදුවා මනෝමය උත්තරේ කියන්නේ ප්‍රතිය 24යි. නමුත් රුපියල් නිසා අඩුම ගානේ රුපියල් සංකේතයවත් දාන්න ඕනේ. රුපියල් කියන නිසා අන්තිමට රුපියල් සංකේතයවත් අඩු ගානේ දාන්න ඕනේ. ගමන් කරමු SQ සෙෂන් එකේ ප්‍රශ්නාංක 5ට. SQ සෙෂන් එකේ ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5ට. 2x ධන 1 අඩුයි 6. 2x ධන 1 අඩුයි 6. එහෙනම් අපි මෙතන ධන 1 නම් අපි ඉස්සෙල්ලාම දාන්න ඕනේ ධන 1 ගාවට ඍණ 1. 6 ගාවටත් දානවා ඍණ 1ක්. ධන 1 ඍණ 1 කැපෙනවා. 2x අඩුයි 5. 2x අඩුයි 5. ඒ අනුව දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. රයිට් දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ අනුව x කියන කෙනා අඩුයි කාටද? 2.5ට වඩා. x ගේ අඩුයි කාට වඩාද? 2.5ට වඩා. x ට ගත හැකි ධන නිකිල මොනවාද? දෙකට වඩා අඩු ධන නිකිල මොනවද තියෙන්නේ? ධන නිකිල. එතන අපිට ගන්න තියෙන එකම ධන නිකිල කවුද? දෙක පුළුවන් එක පුළුවන්. කියන්නේ 2 1 2 එච්චර. ඇයි 2.5ට වඩා අඩු ධන පැත්තේ තියෙන්නේ කවුද? නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යාවනේ. රයිට් අමතරව ලියාගන්න හැමෝම. අපි ලියාගන්න විශේෂ පාඩමකින් අපි ලියන්න නිකිල ලෙස ගත හැක්කේ නිකිල ලෙස ගත හැක්කේ පූර්ණ සංඛ්‍යා පමණි. නිකිල ලෙස ගත හැක්කේ පූර්ණ සංඛ්‍යා පමණි. නිකිල ලෙස ගත හැක්කේ පූර්ණ සංඛ්‍යා පමණි. යම් දරුවෙක් සතුව මේ ටියුට් එක නැත්තම් ඒ ළමයට මේ ඔබ ඉගෙන ගන්න ඕනම ආයතනකින් මේ ටියුට් එක ගන්න පුළුවන්. ගත්ත ගමන් මොකද කරන්නේ? උත්තර ටික මේකේ තියෙනවද? ඔයාලා ලියන පොතේ උත්තර ටික තියෙනවා. ලියන පොත බලන්න එපා. ලියන පොත බලන්න නැතුව මේකට මොකද ගන්න? මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. හරි කොහොමත් අද පන්ති අවසන් වෙද්දී අපි මේ ටියුට් එක පොත ඇතුලේ අලවන්න ඕනේ. හැමදාම දවසකට පිටු 8ක ටියුට් එකක් දෙනවා. හැමදාම මේ දෙන පිටු 8 ටියුට් එක අපි ඒ දවස් තුල ඉවර කරලා නෝට් එක ඔක්කොම පොතේ ලියලා අන්තිමට මේ ටියුට් එක මොකද ගන්නෙ? අලවන්නත් ඕනේ අපි කොහෙද? අලවන්න ඕනේ අපි පොතේ. පැහැදිලිද ඔය ළමයින්ට තේරුණාද පුතේ? හරිද? අලවන්න ඕනේ පොතේ. තේරුණාද පුතේ? යමු ප්‍රශ්නාංක කීයද? ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 2010 සාමාන්‍ය පෙළ. බලයක බලයේ තියෙන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකේ ඍණ දෙවෙනි බලයේ තුන්වෙනි බලය. අන්න දර්ශක වලින් වැඩි කරන්න උත්තරේ ඒකේ 6 වෙනි බලය. හැබැයි මොනවද? ඒකේ ඍණ 6 වෙනි බලය. සුළු කරන්න දෙයක් නිසා මේ උත්තරේ ඇති. නමුත් අපි දන්නවා ඍණ දර්ශකයක් ආවොත් ඒක ධන කරන්න පුළුවන්. ඒක අපි කියනවා මොකද? ඒකේ 6න් 1 කියලා. ඕනම ඍණ දර්ශකයක් ආවොත් එයාගේ පිහිටීම මාරු කරන්න ඕනේ. ඕනම ඍණ දර්ශකයක් ආවොත් එයාගේ පිහිටීම මාරු කරන්න ඕනේ. එහෙනම් උත්තරේ ඒකේ ඍණ 6 ඍණ දර්ශකයේ යට ගෙනිච්චොත් ධන දර්ශකයක් වෙනවා. ඒකේ 6න් 1. තේරිච්ච කට්ටිය අත උස්සන්න මේ දක්වා. මේ දක්වා කියා දීපු ටික තේරිච්ච කට්ටිය අවංකව අත උස්සන්න. අවංක වෙන්න ඕනේ. උදේට තේරිච්ච අත උස්සන්න. මම SQ සෙෂන් එක තුල ඔබ ඉතාම සාර්ථකව අරගෙන ආවා අභියර ගණනාවක් ඉදිරියට. SQ සෙෂන් එක තුල වේගවත් වෙමු. පුළුවන් තරම් වේගවත් වෙමු. හරිද ළමයි? හරි නේද? රයිට් අපි යමු ලියන පොතමයි. ලියන පොත තුලමයි අපි අවසන් කළ SQ සෙෂන් එක. රයිට් ඊට පස්සේ අපි ලියමු මාතෘකාව දෙවන අධ්‍යයන. මාතෘකාව දෙවන අධ්‍යයන. ඊයරදී අපි දන්නවා දෙවෙනි අධ්‍යයනයේ අපි කියන්නේ මොකක්ද? TMQ session. TMQ session time management question. TMQ කියන වචනේ තේරුම මොකද්ද? time management question. low hand අත පහළ දාන්න. හැමෝම low hand අත පහළ දාන්න. TMQ කියන වචනේ තේරුම තමයි time management question. TMQ session. TMQ session. යගන්න පළවෙනි ගාන
රුපියල් 8000 පහෙන් 3ක් කීයද? රුපියල් 8000 පහෙන් 3ක් කීයද? ද ඕලෙවල් ප්‍රශ්නයක්. රුපියල් 8000 පහෙන් 3ක් කීයද? ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. හදලා ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. 8000 පහෙන් 3ක්. කවුද බලමු පළවෙනි 10 දෙනා අතරට එන්නේ. very good. ශෂ්මිකට කීයද ආවේ උත්තරේ කියන්න බලන්න. ශෂ්මිකට ආව උත්තරේ කියන්නේ. අතිශෝරයක් නෑ කියන්න පුළුවන් එන්න ඕනේ. ශෂ්මිකට කීයද ආවේ? උත්තරේ කියන්නේ අපි ඊගා එක්කනට අවස්ථාව දෙනවා. ෂනායට කීයද ආවේ? උත්තරේ කියන්නේ අපි අත පහලා දෙම්මා. සුහේලිට කීයද ආවේ? 4800. 4800. සුධීර් ලක්මාල් කීයද ආවේ? 4800. right. සයුනි සිතාරා කීයද ආවේ? 4800යි සර්. right, very good. රෙහාන් කීයද ආවේ? 4800යි සර්. very good. ඒ කියන්නේ හැමෝටම දැන් හරි උත්තරයට දැක්කද? සමහර ළමයි අතිස්සුවට ඒගොල්ලෝ උත්තර දී ගන්න බෑ. බොරුට අත උස්සා. right, 8000 අල්නයන්න පහෙන් අල්නයන්න කියන වෙඩි කිරි. ඒතර 5ට 5ව 1යි 80ට 5ව 16 මම නිතර කියන්නේ 16 වරක් 80යි කියන්නේ 16 වරක් 80යි කියන අපි නිතර පාවිච්චි කරනවා. ඒතර මෙයාට බිඳුවට බිඳුවයි. ඒතර 1600 තුනෙන් වැඩි කරාම කීයද එන්නේ? 4800. උත්තරේ වෙන්නේ කීයද? රුපියල් 4800. රුපියල් 4800. එයා ගන්න. රුපියල් 4800. අපි යනවා ප්‍රශ්නාංක දෙකට. ප්‍රශ්නාංක දෙකට. ප්‍රශ්නාංක දෙකේදී අපිට කියනවා ලියා ගමු. 2:3 අනුපාතයට අමල් හා කමල් ත්‍යාග මුදලක් බෙදා ගන්න. ත්‍යාග මුදලක් බෙදා ගන්න. 2:3 අනුපාතයට අමල් හා කමල් ත්‍යාග මුදලක් බෙදා ගන්න. කමල්ට ලැබුණු මුදල 7200යි නම් මුළු මුදල සෑ. මුළු මුදල සෑ. මම කැමති කවුරුහරි දරුවෙක් ප්‍රශ්න කියවනවා නම් මට ප්‍රශ්න කියවන්න බලන්න අපේ චලනි ඉන්නවද පන්තියේ චලනි? චලනි පන්තියේ නෑ මම හිතන්නේ. ඕෂනී විදර්ශනා ප්‍රශ්න කියවන්න. 2:3 අනුපාතයට අමල් හා කමල් ත්‍යාග මුදලක් ලබා ගනී. කමල්ට ලැබෙන 7200ක් නම් මුළු මුදල සෑන්. මුළු මුදල සෑන්. very good. හරි. මුළු මුදල සෑන්. චලනි පන්තියේ නැද්ද? චලනි පන්තියේ නෑ. එතකොට ටානියා ඉන්නවද පන්තියේ? ටානියා පන්තියේ නෑ. හරි මම වෙලා බලන්න. දැන් මේ විදුෂාන් මට කියන්න බලන්න. විදුෂාන් 2:3 අනුපාතයට තනි බෙදා ගන්න කවුද? අමල් කමල්. නේද? ඒ වගේලා පොඩි කටුවටක් අපි ලියා ගන්න. මොකක්ද අමල් කියන්නේ? කමල්. කමල්ට කීයද? කෑලි 2යි කමල්ට කෑලි 3යි. ඔක තමයි නීති. නේද? දැන් කමල්ට හම්බෙච්ච මුදල අපි දන්නවා කීයද? මෙතන අනුපාතික දුව කීයක් තියෙනවද? මෙතන ඉස්සෙල්ලා 2යි 3යි 5යි. නේද? එහෙනම් 5න් 3ක් හම්බ වෙනවා කාටද? 5න් 3ක් කමල්ට. එහෙනම් 5න් 3ක් කියන්නේ කීයද? 7200යි නම් හැම වෙලාවෙම මුළු මුදල අපි දන්නවා කොච්චරද? මුළු මුදල 5න් කීයද? 5ක්. මුළු මුදල කියන්නේ 5න් 5ක්. 5න් 3ක් දන්නවනම් 7200 අපි බෙදනවා කියන්නේ 3ෙන් වැඩි කරනවා කියන්නේ 5ෙන්. ඒ 5න් එකක් බලන්න ඕන නිසා. 5න් එකක් බලන්න ඕනේ 7200 බෙදනවා කියන්නේ 3ෙන් වැඩි කරනවා කියන්නේ 5ෙන්. තේරුණාද පිළිදු? තේරුණාද ළමයි? තේරුණා. කොහොමද එක තේරිච්ච අත උස්සන්න බෑ. හොඳටම තේරිච්ච අත උස්සන්න. කමල්ටයි කමල්ටයි 2:3 අනුපාතයට අපි බෙදනවා මොනවද? අපි බෙදනවා මොනවද බෙදන්නේ? මොනවද බෙදන්නේ අපි? මොනවද බෙදන්නේ? මුදලක් බෙදන්නේ. ත්‍යාගි මුදලක්. 2:3 අනුපාතය කියන්නේ අනුපාතක තුන 5යි. 5යි. ඒතර 5න් 3ක් කියන්නේ 7200යි නම් 5න් 5ක් බලන්න 7200 3ෙන් බෙදලා 5න් වැඩි කරන්න ඕනේ. කවුද ඔයගලන්ට තේරිච්ච නැති අය ඉන්නවද කියලා?
මෙච්චර ගියා දිලා තේරෙන්නේ නැති ළමයි ඉන්නවද කියලා තමයි මට සැක. බලමු අපි. තාම හංසහංසි අත උස්සලා නැහැ. තරිඳු ලක්මාල් ගණිතස කියලා මෙද්ද. අත උස්සලා නැහැ. තාම යාට තේරිලා නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි බලමු. ශිහාන් බානු අත උස්සලා නැහැ. හංසහංසි අත උස්සලා නැහැ. තරිඳු ලක්මාල් ෂනාය ළමයි 4 දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම තේරලා තියෙනවා. ඒ 4 දෙනාට තේරලා තියෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට සමහර විට අත උස්සන්න තේරෙන්නේ නැතිව දන්නේ නැහැ නේද සමහර විට පව්. අනේ වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි අනුකම්පා කරමු ඉදිරියට ගමන් කරමු. හරි ප්‍රශ්නාංක 3ට අපි යනවා. අද දවසේ ප්‍රශ්නාංක 3 TMQ. ඉතින් ටයිම් එක හදන්න කරන ඔයගොල්ලෝ වැඩෝ 4x වර්ගයයි y කමාව 12xy ධනය කමාව x4 වෙනි බලයයි y මේක හොයන්න ඕනේ කුප්පෝගු කියන්නේ ගුණාපද ගුණාකාරය කුප්පෝගු ගුණාපද ගුණාකාරය මෙවැනි අවස්ථාවක මේ ඉන්න හැම පදයක්ම බලාකාරයෙන් විදවන්න 4x වර්ගය කියන එක අපි 4x වර්ගයයි y කියන එක අපි බලාකාරයෙන් ලියමු 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය x දෙවෙනි බලය y ගේ පළවෙනි බලය 12 xy ඝනය 12 කියන සංඛ්‍යාව ගත්තොත් 12 දෙකෙන් බෙදුවොත් 6යි ආපහු දෙකෙන් බෙදුවොත් 3යි ආපහු දෙකෙන් බෙදුවොත් 1යි 12 හැදෙන්නේ 2 2 3 දෙකේ 2යි 3ේ 1යි ඊගාවට x අකුරු 1යි හැබැයි y අකුරු 3ක් තියෙනවා y ලා 3ක් දීපු හැම පදයක්ම අපි බලාකාරයෙන් ලියන්නේ අවසානයේ x4යි y x4 වැඩි කිරීම y එක උන්න ටික ඔක්කොම අරගෙන අපි මොකද්ද කරන්නේ යටින් දෙන කුප්පෝගු ලබා ගන්න බින්ද හැම જાතියක්ම බලන්න දෙකේ જાතිය තුනේ જાතිය x જાතිය y જાතිය මගේ අතින් හැම જાතියක්ම ලියමු දැන් බලන්න දෙකට ඉන්න උඩරිම බලය මේ සමස්ත සුළු කිරීම තුළ දෙකට ඉන්න උඩරිම බලය මොකක්ද දෙවෙනි බලය දෙකට ඉන්න උඩරිම බලය දෙවෙනි බලය තුනට ඉන්න උඩරිම බලය මොකක්ද තුනට ඉන්න උඩරිම බලය පළවෙනි බලය x ට ඉන්න උඩරිම බලය මොකක්ද පළවෙනි බලය බොරු කියන්නේ නැහැ x ට ඉන්න උඩරිම බලය මේ සමස්තය තුළ x ට ඉන්න උඩරිම බලය මොකක්ද දෙවෙනි බලය y ට ඉන්න උඩරිම බලය මොකක්ද තුන්වෙනි බලය අවසාන උත්තරේ බාරපත් වෙන්නේ මොකක්ද දෙකේ වර්ගය දෙවරක් දෙක කීයද දෙවරක් දෙක 4යි 4 වරක් 3 කියේ 12යි x 2යි y 3යි අවසාන උත්තරේ සර් x ගේ 4 වෙනි බලය ඔව් x ට ඉන්න උඩරිම බලය මොකක්ද 4 බලය සමාවේ x ට ඉන්න උඩරිම බලය කවුද 4 බලය එහෙනම් අපි බලමු දෙක જાතිය තුන જાතිය x જાතිය y જાතිය දෙකට ඉන්න උඩරිම බලය දෙවෙනි බලය තුනට ඉන්න උඩරිම බලය පළවෙනි බලය x ට ඉන්න උඩරිම බලය හතරවෙනි බලය y ට ඉන්න උඩරිම බලය තුන්වෙනි බලය සතුටුයි දෙකේ දෙවෙනි බලය 4යි 4 වරක් 12යි x 4යි y 3 ඔන්න ඔයගේ ගැම්මට ගණන් හදන්න පුළුවන් වෙන්නේ හරි එහෙනම් මෙවැනි කුප්පෝගු ගණනක් ආවොත් ආයෙ වරදින එකක් නැහැ කියලා විශ්වාසය අතුස්සන්න බෑ මෙවැනි කුප්පෝගු ගණනක් ආවොත් ආයෙ තමුන්ට වරදින්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා බලමු මේ විශ්වාසය කවුරු තුලද හොඳටම ගොඩ නැගුණේ කියලා බලමු අපි හැම වෙලාවෙම TMQ සෙෂන් එකේදී අපේ කාලකල්පනාකරන හැකියාව වර්ධනය කර ගන්න ඕනේ. ඊගාට ගොඩක් තමයි වරද්දන ගානක් මම පෙන්නන්නම්. එයා ගන්න. ප්‍රශ්නාංක කීයද මේ මිනිසා? 4. ප්‍රශ්නාංක 4. 12, 18, 30. T මාපොසා මහපොදු සාධකයේ ශ්‍රේණි. 40 ඉවරෙච්ච ගම අත උස්සන්න ලෝ හෑන්ඩ්. හැමෝම අත පහළ දාමු. හත පහළ දාලා මේ ගාන 4 ඉවරෙච්ච ගම අත උස්සන්න. බලමු කවුද ඉස්සෙල්ලා ඉවර වෙන්නේ කියලා. මහා පොදු සාධකය 12 18 20 12 18 30 12 18 30 මාපොසා තාම උස්සන් ඉන්න තුන් දෙනෙක් ඉන්නවා. හිමායා සෙනුසි සකුනි අංජනා අත පහළ දාන්න ඒගොල්ලෝ සහස් පුතා රයිට් අමතක වෙලා තිනවා අත පහළ දාන්න හොඳයි බොහොම හොඳයි. දැන් 12 ප්‍රථමක සාධකය අසුරෙන් ලියන්නේ 18 ප්‍රථමක සාධකය අසුරෙන් ලියන්නේ 30 ප්‍රථමක සාධකය අසුරෙන් ලියන්නේ ඊට පස්සේ ඕගොල්ලෝ බිත්තර ක්‍රමය පාවිච්චි කරන්නේ. අපේ පන්ති වල ළමයිට අපි කියා දෙන්න බිත්තර ක්‍රමය. ඊළඟට බිත්තර දාන්න කික්ලියක් වෙන්න ඕනේ නැහැ මුටි. දැන් ඔය ළමයින්ට බිත්තර දාන්න පුළුවන්ද? හැප්පේ. බිත්තර ගන්න නැතුව
පාඩුවේ එකයි ඉතිරි දාන්න ඕනේ නේද? නාලයක් වෙන්නේ. හරි. හැත්වේ ප්‍රශ්න ඉතිරි දාන්න. දාන්න. ඉතිරි දාන්න හැත්වේ. right. තාම විතර දාලා ඉවරච්ච කලම එක්කත් නැහැ. බලමු කවුද ඉස්සෙල්ලාම හදන්නේ කියලා. මහා පුරුෂ සාධක. හදාගන්න බැරුව ගියොත් යටින් ලියා ගන්න රතු පාට පෑනෙන් මම හද ශ්‍රේණියේ සිසුවෙක් තරම් දක්ෂයෙක් නෙවෙයි කියලා. අද ඉස්සෙල්ලා ලියාගෙන දෙන්නෙක් හදුවා. සියත්ත හිරුනේ කීයදා හිරුනේට උත්තරේ 6 සර්. හිරුනේට ආ උත්තරේ 6. ඊගාවට සෙනුචිට ආ උත්තරේ මොකද්ද? සුහේලිට ආ උත්තරේ 6 සර්. සෙනුනි අංජලිකා කීයදා ආවේ? 6 සර්. ආශිංෂනා කීයදා ආවේ? 6 සර්. right, very good. දනුප කීයදා ආවේ? 6 sir. very good. එනම් දියන උත්තරම් 6 සර්. very good. සෑහෙන හොඳ මට්ටමක්. 12 කියන සංඛ්‍යාව ප්‍රථමක සාධක වලින් බෙදුවොත් අපිට 12 කියන සංඛ්‍යාව ගන්න පුළුවන් තත්ත්වෙටම 12 කියන සංඛ්‍යාව 12 දෙකෙන් බෙදුවොත් 6යි ආපහු දෙකෙන් බෙදුවොත් 3යි ආයෙත් මෙන් බෙදුවොත් 1යි දෙක වැඩි කිරීම 3 ආස්සාවේ බෑ 18 දෙකෙන් බෙදුවොත් 9යි 3ෙන් බෙදුවොත් 3යි 3ෙන් බෙදුවොත් 1යි 2යි 2යි 3 වැරදුවා 2යි 3යි 3 2යි 3යි 3 here දෙකෙන් බෙදුවොත් 15යි ආපහු 3ෙන් බෙදුවොත් 5යි ආපහු 5ෙන් බෙදුවොත් 1යි 2යි 3යි 5 හැමෝගම ඉන්නව අලුව විතරේ ඔන්න කොල්ල දාපු පළවෙනි විතර කොල්ල දාපු පළවෙනි විතර දෙවෙනියට මේ කොල්ලට පුළුවන් තව විතරයක් දාන්න වෙන තුනේ විතර එහෙනම් විතරයක් දෙවීම සඳහා තියෙන ප්‍රධානම සුදුසුකම මොකක්ද කිකිලියක් වීමද නෑ තුන්දෙනා ගාම ඉලක්ක මත නම් ඔයලා මෙන්න විතරයක් දාන්න පුළුවන් එහෙනම් තුන්දෙනා ගාම දෙකේ ඉන්නවා තුන්දෙනා ගාම තුනේ ඉන්නවා මා පෝසා මොන පෝසාද මහා පෝසා මහා පොදු සාධකයේ වෙන්නේ දෙවරක් තුන තියෙන්නේ දෙවරක් තුන 6යි මහා පොදු සාධකයේ දෙවරක් තුන කීයද 6යි මොහිතර හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මහා පොදු සාධකයේ දෙවරක් තුන 6යි අද දවස් තුන ඔබ තාම ශක්තිමත්ව අපිත් එක්ක TM2 සෙෂන් එකේ ක්වෙස්චන් නම්බර් 4 හදුවේ නේද යාගන්න කාලයක් මදි නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න යාගන්න වෙලාව මදි නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාගෙන බඩස් ගන්න මාව පොඩක් අහුනට කමන්න බය වෙන්න දුගාන ස්ක්‍රීන්ෂොට් එක යමු ප්‍රශ්නාංක 5 යමු අපි ප්‍රශ්නාංක 5ට පස්වෙනි ප්‍රශ්නේ ලියන්න ඔබ 4800කට මිනිටගත් භාණ්ඩයක් 130ක් ලාභයක්ව විකුණයි 130ක් ලාභයක්ව විකුණයි විකුණුම් මිල සොයන්න ළමයින්ට කියනවා විකුණුම් මිල සොයන්න බලමු අත බාලා දාමු හැමෝම ඉවර වෙච්ච එක මම අත උස්සන්නේ විකුණුම් මිල සොයන්න බලමු අපි කීදෙනෙක් අවසන් වෙලා ඉන්න අර උසස් ළමයි ඉන්නවා සූකාලා ඉන්න ගොඩාක් ඉන්නවා දෙන්නේ ඉන්නවා වෙලු තව ඉවරෙච්ච ළමයි දෙන්නයි හතරක් ඉන්නවා දැන් මුදයි හතර දෙනයි 6යි දෙයනේ 8000කට ගත්ත භාණ්ඩයක් 130ක් ලාභයක්ව විකුණයි විකුණුම් මිල සොයන්න මේ සිම්පල් නේ විකුණුම් මිල එකපාර හොයන්න පුළුවන් අපේ පුතා කොහමද විකුණුම් මිල හොයන්න පුළුවන් වටිනාකම වැඩි කිරීම ඉහළ ගිය ප්‍රතිශත හැම කෙනාම මේක ලියලා කොටුවක් දාගන්න. තමුන් ලියවන තමුන් ලියපේ කොටු දාන්න විතරයි තියෙන්නේ. වටිනාකම වැඩි කිරීම ඉහළ ගිය ප්‍රතිශත. භාණ්ඩයේ වටිනාකම 4800යි. 130කින් භාණ්ඩයේ මිල ඉහළ දානවා. 130කින් භාණ්ඩයේ මිල උස්සන්න නම් ළමයා මොකද කරන්නේ මේක වැඩි කරනවා 100ට කියන්නේ 130. 4800 වැඩි කරනවා 100ට 130. අන්න තේරුම් ගන්න.
4800 100 වැඩි කරන්නේ ඇයි 100ක් වූ භාණ්ඩය 100 සිට 130 දක්වා ඉහළ නගිනවා ලාභයතු විකුණද්දී පාඩු පිට වික්කොත් 100ට 100 මොකද වෙන්නේ 15 බයිනවා දැන් 130 ලාභයක් නම් මේක වැඩි කරන්න 100ට කියන්නේ 70 ඒ 130 බස්සන්නේ අන්න වචන මේ බිඳුවට මේ බිඳුව මේ බිඳුවට මේ බිඳුව මාර ලේසි අපි 13 වැඩි කරමු 480 මාත් එක්ක මම මේක යෝජනා කරනවා ඔබට 13 වර චක්‍රය අමාරු නම් පැත්ත කෙලියට කමක් නැහැ නමුත් ඔබ උත්සාහය දරුවෝ 13 වර කට මනෝමයෙන් ගන්න පුළුවන් 13 වර බිඳුව බිඳුවයි 13 වර කට 8 ඒවා තුනක් 24යි එනවා කියන්නේ නැත්නම් මෙහෙම හිතන්න 10 ඒවා 8ක් 80යි නම් 3 ඒවා 8ක් 24යි නම් උත්තරේ කියන්නේ 104යි 13 ඒවා 8ක් 104යි 104න් 4 දැම්මම 10ක් ඉතුරුයි 13 ඒවා 4ක් කියන්නේ 52යි 13 දෙකක් 26යි නම් 52යි 52යි 10යි කියන්නේ 62යි මොකද කියන්නේ මේ උත්තරේ දෙන ළමයින්ට ආවේ ඔව් සර් ඔය උත්තරය. ඔව් සර් තා පැහැදිලි අපිට ඇවිල්ලා තියෙන භාණ්ඩයේ විකුණුම 6700 6240 6240 ලියා ගන්න සූත්‍රයේම ලස්සනට ලියන්න දැන් ඔයගොල්ලෝ ටියුට් එකේ නොලියන නිසාම ඔබට තියෙන ලොකු අවස්ථාව මොකද්ද අත පය දිග ඇරලා ලියන්න පුළුවන් මොනවද දිග අරින්න පුළුවන් අත පය අත පය දිග ඇරලා ලියන්න පුළුවන් ඉවරෙච්ච මම තව දෙනවා ප්‍රශ්නාංක කීයද 6 වෙන්නේ ප්‍රශ්නාංක 6 ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න කවුද බලමු ඉස්සෙල්ලාම ඉවර වෙන්නේ අතොස්සම ඉක්මනට ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න හොඳයි ඔබට අවස්ථාව ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න ඉහත භාණ්ඩයම 120ක් අලාභ ඇතුව විකුණන මිල සොයන්න හදපු ගාම මට උත්තරේ ඕනේ කීයද ආයේ 3840 බලමු 11 දෙනෙක් අත උස්සලා ඉන්නවා එනවා භාණ්ඩයේ විකුණන මිල අපි ගන්න ඕනේ කියමු විකුණන මිල සමානයි 4800 වැඩි අපි වටිනාකම වැඩි කිරීම පහළ ගිය ප්‍රතිශත 120 මිල පහළ යන්න ඕනේ. එහෙනම් 4800 අපි වැඩි කරනවා 180 වැඩි කරන්නේ 120 මිල පහළ බයිනවා. මේ වෙද්දී හදල ඉවරයක් උස්සන්න බලන්න. දැන්වත් අඩු ගන්න. දැන්වත් හදල ඉවරයි. very good. මේ බිඳුවට 480 වැඩි කරන 8 අටවර බිඳුව 8 වරකට 64 4 දානවා 6ක් ඉතුරුයි 8 වරකට 32යි 38යි ඊට උත්තරේ 3840 උත්තරේ බවට පත් වෙන්නේ 3840 උත්තර දෙනවා හැමෝටම හොඳින්ම පැහැදිලි කරවනේ ඔව් සර් හොඳට පැහැදිලි ඔව් සර් පැහැදිලි 3840 වටිනාකම 3840 පැහැදිලි නේද 3840 සර් ඔබදී අහන්න සර් මං දැන් ජොයින් උනේ මේ මොන ගානද යන්නේ ටියුට් එකේ ගානක් යන්නේ පුතේ දැන් දෙවෙනි අදියර ලියන පොතේ අපි ලියමින් ඉන්නේ ටියුට් එකත් එක්ක ලොකුවට අපිට මේ වෙලාවේ කලබල වෙන්න දෙයක් නැහැ පුතාලට ඒ නිසා දැන් අපි ටියුට් එකේ ඉන්නේ දෙවන අදියර TMQ සෙෂන් එකේ ටයිම් මැනේජ්මන්ට් ක්වෙස්චන් කියන TMQ සෙෂන් එකේ අපි දැන් ඉන්නේ ඒ නිසා පුතාලා දැන් මාත් එක්ක මෙතන ඉඳලා ලියාගෙන යමු නමුත් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ මම රෙකෝඩින් එක එවන්නම් පැහැදිලි නේද ඔව් සර් හරි ඕකේ දු අපේ මේ විස්තරකේ දුවෙක්ද නැත්නම් අලුතෙන් අද සම්බන්ධ වෙච්ච දුවෙක්ද එඩියුකෝ එකේ සර් ආපුතේ එඩියුකෝ එකේ
educo එකේ right very good අපි කරා යමු හරි කාට ටියුට්ස් educo එකකින් ගන්න පුළුවන් පුතේ හරි අපි ඉස්සරහට යමු කට්ටියම right ලියමු PMQ session එකේ අද දවසේ අවසාන ප්‍රශ්නේ ප්‍රශ්නාංක 7 අපේ මේ කවිෂ ප්‍රශ්නාංක 7 ඉදිරියට ගමන් කරමු හැමෝම ලියාගන්න ප්‍රශ්නාංක 7 ප්‍රශ්නාංක 7 8000කට රැගෙන 8000කට රැගෙන ගෘහ භාණ්ඩයක් 8000කට රැගෙන ගෘහ භාණ්ඩයක් 9600කට විකුණුවා 9600කට විකුණුවා අද වැදගත් පාඩම කොටසක් කියන්නේ 8000කට රැගෙන ගෘහ භාණ්ඩයක් 9600කට විකුණුවා ලාභය සහ ලාභ ප්‍රතිශතය සොයන්න ලාභය හා ලාභ ප්‍රතිශතය සොයන්න ලාභය සහ ලාභ ප්‍රතිශතය සොයන්න අපි බලමු පළවෙනි 10 අපරට කවුද එන්නේ කියලා මේ TMQ session එකේදී ලෝහයන් තාමත් උස්සන් ඉන්නවා පරණ අතොස්සපු පාර right very good හරි දැන් ඉවරෙච්ච ගමන් අතොස්සමු කට්ටිය හරි අපි බලමු පළවෙනි 10 ඇතුළට කවුද එන්නේ කියලා 8000කට රැගෙන භාණ්ඩයක් 9600 විකුණුයි ලාභය සහ ලාභ ප්‍රතිශතය very good ශෂ්මිකට ආපු උත්තරේ කියන්න බලන්න ඉස්සෙල්ලාම ලාභය කීයද ශෂ්මික ලාභේ 1600යි very good ලාභ ප්‍රතිශතය කීයද 120යි ලාභ ප්‍රතිශතය 120යි තාම නිවැරදි පුතයි තාම නිවැරදි රෙහාන් ඊටම දක්ෂයි සුහේලි නියමයි ශයන් බානුක සිරුනි අංජලිකා වර්ෂි දිල්තරා සුකුල් මුත්සර සකුනි තාම වේගවත් මේ දරුවෝ හරි දනූප එරන්දි හිරුනි තෙනුවරි සෑහෙන මට්ටමක් හරි සෑහෙන දක්ෂ මට්ටම එතකොට 8000කට ගෙනාපු භාණ්ඩයක් අපි 9600 විකුණනවා කියන වචනය තුළම අපිට ඉස්සෙල්ලා මේක හොයාගන්න පුළුවන් ලාභය. ලාභය සමානයි මොකද්ද? වික්ක මිලයි ගත්ත මිලයි අතර වෙනස. ලාභය 9600 8000 අඩු කරපු තැන ලාභය අපිට 1600යි. දැන් බලනවා ලාභ ප්‍රතිශතය. අන්න අපි ආදරයට කියන්නේ ලාභ ප්‍රතිශතය. මොනවද කියන්නේ? ලාභ ප්‍රතිශතය. මේකේ ලාභ ප්‍රතිශතය හොයන්න මොකද ගන්න? මෙන්න මේවා ලියාගන්න හැමෝම සූත්‍රය. ගත් මිල යට දාලා ලාභය උඩ දාලා වැඩි කරනවා 100%. මොන නීති? මොකද නීති ආයෙ පාරක් කියමු. ගත් මිල යට දාලා ලාභය උඩ දාලා වැඩි කරනවා 100%. ඔක තමයි නීති. ගත් මිල බවට පත් වෙන්නේ කවුද? දරුවනේ ගත් මිල බවට පත් වෙන්නේ 8000. 8000ට ලාභයි කොච්චරද? 1600ක්. වැඩි කිරීම 100%. ඕනම භාග සංඛ්‍යාවක ප්‍රතිශතිකාගේ ලබා ගන්න නම් ඔය ළමයි 8000 වැඩි කරන්න ඕනේ 1600. 8000 වැඩි කරන්න ඕනේ 1600. 8000ට 100ද කීයද? 100ද කීයක්ද? 8000න් 1600 කියන්නේ 100ට කීයක්? සුළු කරමු. ආස්සාවේ දැගලා අපෝ බෝලට බෝලේ මේ බෝලෙත් කැඩෙනවා. 16ට ඒවා 2.0 වෙන ප්‍රතිශතය බවට පත් වෙනවා කීයද? 120. ප්‍රතිශතය බවට පත් වෙන්නේ කීයද? 120. මුදින්ම තේරුණාද දරුවනේ? හොද්දටම තේරුණාද? ඔව් සර් හොඳටම තේරුණා අද දවසේ අපි නවීන සර් මේ වෙනකොට අපි අවසන් කළ අධ්‍යයන දෙකක්. පළවෙනි අධ්‍යයන අපි SQ session එක SQ කියන වචනේ තේරුම මොකක්ද හැමෝම දැනගෙන ඉන්න ඕනේ. SQ කියන්නේ මොකක්ද ළමයි? short question කෙටි ප්‍රශ්න වාරය. දෙවෙනි session එකේ නම මොකද්ද? දෙවෙනි අධ්‍යයන TMQ කියන්නේ මොකද්ද? ඔන්ලයින් එකේ ළමයි කියන්නේ TMQ කියන වචනේ තේරුම මොකද්ද? low hand අත බාලා දාන්න. TMQ කියන එකේ තේරුම මොකද්ද? time management question. මෙන්න තුන්වෙනි එක අපි යනවා ඉරියමු තුන්වෙනි අධ්‍යයන. තුන්වෙනි අධ්‍යයන TC session. TC කියන්නේ target question. TC session එක. sorry TL session. targeting lecture. TL session. TL කියලා කියන්නේ targeting lecture. දවසේ ඉලක්කගත දේශනය. targeting lecture එක. අද අපි target එකක් අතුව අද දවසේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ සංඛ්‍යා සහ බීජගණිතයේ පැත්තට බලව තමයි සාකච්ඡාව යන්නේ. right ඒ නිසා අපි targeting session එක ඒ පැත්තටම අරයි. right සංඛ්‍යා තේමාව තියෙන්නේ very good.
හරි ටාගට් සෙෂන් එකේ මම මුලින්ම ඔබත් එක්ක සාකච්ඡාවට භාජනය කරනවා විශේෂිත වූ සාධාරණ පද පිළිබඳව. කියන්නේ tn සමානයි 3n ධන 5 රටාවේ 10 වන පදේශය. අන්න tn කියන්නේ ඔය ළමයි දන්නවා. tn කියන්නේ කවුද? මට උත්තර දෙන්න. tn කියන්නේ පොදු පදය. එහෙනම් මෙයාගේ පොදු පදය කියන්නේ මොකක්ද? 10 වෙනි පදය. අපි දන්නේ පොදු පදය. හොයන්න කියන්නේ 10 වෙනි පදය. එහෙනම් දෙවෙනි පියවරේදීම අපි tn වෙනුවට දාන්නේ මොකද්ද? t 10. එහෙනම් n වෙනුවට දාන්නත් ඕනේ කියලා 3 වරක් 10 එකතු කිරීම 5. උත්තරය ආපහු යතොස්සන්. වේගවත් පිළිතුරු ලබා ගැනීමක් කරන්න ඇති අනිවාර්යයෙන්. එහෙනම් මේ රටාවට අනුව 10 වෙනි පදයේ බවට පත්වන්නේ කවුද? 35. 35 යයි 35. රටාවේ 10 වෙනි පදයේ 35. right low hand අත පහළ දාන්න. අපි යනවා ප්‍රශ්නාංක 2කට. ප්‍රශ්නාංක 2කට. අපි ඉන්නේ TL සෙෂන් එකේ. TL කියන අදහස තමයි ටාගටිං එක්ෂන්. TN සමානයි 30 ඍණ 5යි. 30 ඍණ 5යි. රටාවේ 10 වන පදය. 10 වන පදය. පොදු පදය දන්න අපි 10 වෙනි පදය වල නිසා අපි T10 දානවා කියලා. T10. එහෙනම් 30න් අඩු කරන්න ඕනේ. 30න් අඩු කරන්න ඕනේ. 5 වරක් 10. ඔය ළමයි කවුරුත් දන්නවා 5 වරක් 10 කීයද කියලා. එහෙනම් අපි 30න් අඩු කරන්න ඕනේ කීයද? 50. 30න් 50ක් අඩු කරපු තැන අපේ උත්තරය ලැබෙනවා කීයද? මේ 20ක් නෙමෙයි ටිකටිය ඍණ 20ක්. මොන 20ක්ද ලැබෙන්නේ? ඍණ 20ක්. මොන 20ක්ද ළමයි හම්බෙන්නේ කියන්න බලන්න. ඍණ 20ක්. හැමෝටම තේරුණාද? ඔව් සර්. හරි. ඔබ වැරදිලාවත් හිතන්න එපා. මහා දරුණු විදියට උගන්වන ගුරුවරයෙක්. ඔක ගහලා කඩා පැනලා උගන්වන්නේ නෑ. ඔබේ මනසට යන්න ඕන විශේෂ කරුණු නැත්නම් අවස්ථාවල අපි බර දාලා කියාද? right නේද? right ඔබ කිසිසේත්ම හිතන්න එපා අපි මේ දරුණුවට ඔබව නිකන් ඔබ හිත රිද්දන්න ඔබව නිකන් බය කරන්න. මේ ලෝකේ බය ගන්නලා කිසිවක් උගන්වන්න බෑ. බය ගන්නලා උගන්වන්න පුළුවන් එකම දේ බය වෙන්න පුළුවන් කියන එක විතර උගන්වන්න. බොරුවට. අපි මොකද සතුටෙන් වැඩ කරන්නේ. right මේ අපේ ස්වරූප. පැහැදිලි නේද? අපි යමු TMQ සෙෂන් එකේ TL සෙෂන් එකේ තව ඉදිරියට. මම මෙතෙන්දි දර්ශක පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. ගලන් හැමෝම දර්ශක මූලික සංකල්ප. ප්‍රශ්න දෙකක් ලියුවා දැන් කෙලිම මාතෘකාවක් කියන දර්ශක මූලික සංකල්ප. දර්ශක මූලික සංකල්ප වල අපි මුලින්ම කතා කරන්නේ අර පාද සමානයි නම් දර්ශක මොකද වෙන්නේ? එකතු වෙනවා. කියන්නේ පාද සමානයි නම් ගුණ කිරීමේදී බලන්න මේ නෝට් එක ලියලා ලස්සන. ගුණ කිරීමේදී දර්ශක මොකද කරන්නේ? එකතු කරන්නේ. කවුරුහරි කෙනෙක් මේ බෝඩ් එක බලාගෙන කියන්න බලන්න මට මේකට උත්තරේ කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. මේ වාක්‍ය කියවන්න පුළුවන් කෙනෙක් බෝඩ් එකේ තියෙන වාක්‍ය කියවන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. කවුද බලමු පෞරුෂත්වයෙන් අත උස්සන ළමයා මුලින්ම. කවුද අත උස්සන්නේ? කිසිවෙකුත් නෑ වගේ. very good. ශෂ්මික හිමයුරු. දක්ෂ දරුවෙක් කියන්නේ ශෂ්මික මොකක්ද මේ වාක්‍යය? පාද සමානයි නම් එකතු කරනවා. කියන්නේ බයිතු කියනවා දක්ෂය කියන්නේ. පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කරනවා. එකතු කරන්නේ very good. තරතුලක් මාල් කියන්නේ බලන්න. තරතුලක් මාල්. මදි. සුතිලක් මාල් කියන්නේ බලන්න. පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කළ යුතුයි. very good. තනුප කියන්නේ බලන්න. පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කළ යුතුයි. very good. මෙතුල් බින්දිය කියන්නේ බලන්න. පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කළ යුතුයි. very good. මලිති කියන්නේ බලන්න. මලිත් කියන්නේ බලන්න. පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කරනවා. very good. මලීෂා කියන්නේ බලන්න. අර්ශිදිතර පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කළ යුතුයි. very good. පිනිතු කියන්නේ බලන්න. පාද සමානයි නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කළ යුතුයි. තාම සාර්ථකයි දරුවනේ. එහෙනම් ඊයම උදාහරණ ටික x ගේ තුන්වෙනි බලය වැඩි කිරීම x ගේ දෙවෙනි බලය උත්තරේ කීයද? x බල 5යි. පාද සමාන නිසා දර්ශක එකතු වෙන උත්තර x බල 5යි. දෙකේ 8 වෙනි බලය වැඩි කිරීම දෙකේ 3 වෙනි බලය කියන්නේ බලන්න. දෙකේ 8 වෙනි බලය ගුණ කිරීම දෙකේ 3 වෙනි බලය කීයද?
දෙකේ 11 වෙනි බලය 11 නේ යන්නේ. ඊට උත්තරේ දෙකේ 11 වෙනි බලය. හැමෝටම තේරුණාද? දෙවෙනි නීතියට මම යනවා. පාද සමානයි නම් බෙදීමේදී දර්ශක මොකද කරන්නේ? දර්ශක අඩු කරන්නේ. බෙදීමේදී දර්ශක අඩු කරන්නේ. මේ වාක්‍ය කියන්න පුළුවන් මේක දුස්සන්. right very good. නැවතත් දරුවකට අවස්ථාව කියන දරුවක. පාද සමානයි නම් බෙදීමේදී දර්ශක අඩු කළ යුතුයි. right පාද සමානයි නම් බෙදීමේදී දර්ශක අඩු කරේ. තව ළමෙක් ප්‍රබුද්ධිනී කියනවන් පාද සමානයි නම් බෙදීමේදී දර්ශක අඩු කළ යුතුයි. නියමයි very good. සුපිරි ලක්මාල් පාද සමානයි නම් බෙදීමේදී දර්ශක අඩු කළ යුතුයි. right ඊට දක්ෂතාවයක් ඔයගොල්ලෝ පෙන්වන්න කරනවා. තව ඉදිරියට ගමන් කරමු අපි. x ගේ 8 වෙනි බලය බෙදීම x ගේ 5 වෙනි බලය. එහෙනම් මොකද කරන්නේ? දර්ශක අඩු කරන්න ඕනේ. මෙයා ගාව 8 කරු ගාව 5ක් තියෙනවා. 8න් 5ක් අඩු කළාම කීයද? x ගේ 3යි. සුපිරියටම තේරුණාද කියන්නේ? සුපිරියටම තේරුණාද? තේරෙන්න ඕනේ. y ගේ 8 වෙනි බලය බෙදීම y ගේ 8 වෙනි බලය. උත්තරේ පුළුවන් ළමයි කියන්නේ. අයියෙන් කියන්නේ මම මයික් ඔන් කළා. y ගේ බිඳුව වෙන බලය y බල බිඳුව very good. y බල බිඳුව. උත්තරේ y බල බිඳුව. එහෙනම් පාද සමානයි නම් ඔය ළමයි දන්නවා දර්ශක මොකද කරන්න ඕනේ? දර්ශක අඩු කරන්න ඕනේ. නීති අංක 3. තුන්වෙනි නීතිය. තුන්වෙනි නීතිය. ශුන්‍ය දර්ශක ඇති විට ශුන්‍ය දර්ශක ඇති විට අගය බිඳුවයි. උතර මතක තියාගන්න. ශුන්‍ය දර්ශක. ඒ කියන්නේ දර්ශකයේ බිඳුවයි නම් මේ y ගේ බිඳුව කියන්නේ උත්තරේ 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය කීයද? 1යි. ශුන්‍ය දර්ශක ඇති විට අගය බිඳුවයි. ශුන්‍ය දර්ශක ඇති විට අගය බිඳුවයි. මෙන්න වැඩේ. දෙක ගමු x ගේ බිඳුවේනි බලය 1යි. y ගේ බිඳුවේනි බලය 1යි. 5 බිඳුවේනි බලය 1යි. දෙකේ බිඳුවේනි බලය 1යි. දෙකේ නෙමෙයි මොකේ වුණා. බිඳුවේනි බලය 1යි හැමදාම. හැමදාම බිඳුවේනි බලය 1යි. අපි නීති අංක 3ක් සාකච්ඡා කළා අවසන්. දර්ශකාස්තිකව අපිට හම්බෙන නීති අංක 3 අපි කතා කරලා ඉවරයි. ඔබ වේගයෙන් ලියන්න ඕන දරුවනේ. නීති අංක 4ට අපි යමු. නීති අංක 4 අපිට කියනවා right ඍණ දර්ශක ඇති විට අපු ලස්සනම වලින් පේනවනේ. ඍණ දර්ශක ඇති විට පිහිටීම මාරු කරන්න. පිහිටීම මාරු කරන්න. උදාහරණයක් ලෙස ගත්තොත් x ගේ ඍණ 3 නම් උත්තර x ගේ 3 එක බවට පත් කරපු ගමන් ඍණ දර්ශකයේ ධන දර්ශකයක් වෙනවා. මේ බලන්න. a ගේ ඍණ 3 කියලා යට වුණොත් මම උඩ ගන්නවා. යට එක උඩ ගත්ත ගමන් a ගේ ධන 3 වෙනවා. ඒකේ මොන 3 බවට පත් වෙනවද? a ගේ ධන 3. ඒකේ මොන 3ද? a ගේ ධන 3. යට එක නේ උඩ ගෙනාවා. ඊළඟට ඒක දර්ශකෙ වෙනදී පිහිටීම මාරු කරනවා. බොහෝ දරුවෝ වරද්ද එක මේක ගණන් මම කියලා දෙමින් ඊගව නීතියට යනවා. 2x ඍණ 5 වෙනි බලය. මෙන්න මෙයාව ධන දර්ශකයක් කරද්දී හොද්දට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මොකද්ද? මේ ඍණ 5 ඉති කාට විතරයිද? මේ ඍණ 5 ඉති x ට විතරයි. එහෙනම් දෙක උඩ ඉඳද්දී x බල 5 පමණයි යට යන්නේ. දෙක උඩ ඉන්නකොට x බල 5 පමණයි යට යන්නේ. අවබෝධයක් ආවද? අවබෝධයක් ආවද? ඔව් සර්. අවබෝධයක් ආව අනිවාර්යයෙන්ම. මම ඔබ අරගෙන අවසාන නීතිය. නීති අංක 5 බලයක බලය. අපි මේකට ආදරයට කියන්නේ බලයක බලය. බලයක බලය. ඇතනම් දර්ශක ගුණ කරන්න. දර්ශක ගුණ කරන්න. ඔන්න වැඩි. බලයක බලය ඇතනම් දර්ශක ගුණ කරන්න. මැෂින් වගේ ලියන්න ඕනේ ඔයගොල්ලෝ. ස්පීඩ් කරන්න. පේපර් ක්ලාස් එකේ රිවිෂන් එකේ පුළුවන් තරම් වේගය හදා ගන්න. රයිට් අප පුළුවන් තරම් වේගයෙන් ලියන්න. බලයක බලය ඇති විට දර්ශක ගුණ කරන්න. දෙකේ x ගේ දෙවෙනි බලය තුන්වෙනි බලයෙන් වැඩි කළොත් උත්තරේ කීයද? x ගේ 6 වෙනි බලය. සුපිරියක් නේද? a ගේ 8 වෙනි බලය a ගේ 5 වෙනි බලය උත්තරේ කීයද? a ගේ 40 වෙනි බලය. ඇයි? බලයක බලය කියන්නේ හැම වෙලාවෙම දර්ශක මොනවද? දර්ශක වැඩි කරන්නේ. බලයක බලය කියන්නේ දර්ශක වැඩි කරන්නේ. අවසාන අවස්ථාවට මම ඔබ ගෙනිහිල්ලා
ඊකට ඔබ කෙලින්ම අරගෙන ඊගව සෙෂන් එකට අපි ඔබ ඊගව සෙෂන් එකට අපි දානවා තා පොඩ්ඩකින් මේ බලන්න x ගේ තුන්වෙනි බලයේ ඍණ දෙවෙනි බලයේ පස්වෙනි බලය පොඩි වැඩිනේ බය වෙන්න එපා දෙවරක් තුන්වරක් දෙක කීයද 6යි x ගේ ඍණ 6 ආයෙ වැඩි කරනවා 5 x ගේ ඍණ 6 වරක් පහ කීයද 30යි එන උත්තරේ කීයද x ගේ ඍණ 30යි කොහොමද ආයෙ පාරක් කියන්නේ x ගේ තුන්වරක් දෙක 6යි හැබැයි ඍණ 6යි ඍණ 6 පහෙන් වැඩි කරනවා ඍණ 6 වරක් පහ කීයද 30යි ප්‍රතියද ඍණ 30යි මොකද කියන්නේ මේ දක්වා කියා දීපු නීති පහම සුපිරියර් තේරිච්ච අදෝසයි නීති පහම හරියටම සුපිරියර් තේරිච්ච කටිය රේසන් very good ඔබ ලියපු හැම දෙයක්ම අපිත් එක්ක ලියුවේ කොහෙද කියන්නේ කියන පොතේ ඒතර ටියුට් එක මොකටද අපිට ටියුට් එක මොකටද ඕනේ නැහැ අල්ල විසි කරන්නද නෑ ඒක සෑහෙන දෙයක් දෙන ටියුට් එකේ කරා ටියුට් එකේ හැම වෙලාවෙම SQ සෙෂන් එක අපි පන්ති පටන් ගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කරන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි අදියර තුන්වෙනි අදියර මේක නෑ කෙලින්ම හතරවෙනි අදියර තියෙනවා හතරවෙනි අදියර තමයි ඔයගොල්ලෝ නලින්ද සර්ත් එක්ක කතා කරන අවසාන අදියර මොකද්ද අන්තිම එක මොකද්ද කියන්නේ අන්තිම එක මොකද්ද TC සෙෂන් එක ටාගටින් ක්වෙස්චන් ඉතින් අපි අවසන් කරනවා TL සෙෂන් එක TL කියන්නේ මොකද්ද තුන්වෙනි සෙෂන් එක ටාගටින් ලික්චර් ලියන පොතේ හැමෝම පස්වෙනි හතරවෙනි අදියර හතරවන අදියර TC session targeting question ඒක තනිකරම ඔබ ටියුට් එකේ කරන්න ඕනේ නලින් ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයගොල්ලෝට දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරනකොට ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගමන් ඔයගොල්ලන්ට තියෙන මේකෙම ටියුට් එකේමයි ගණන් හදන්න තියෙන්නේ අද යම් ළමෙක් ආව මොනවද ටියුට් එක නැත්තම් ඊළඟට තියෙන ලියන පොතේම ලියන්න නමුත් ටියුට් එකේ තියෙන කිසිම ළමෙක් පොතේ ලියන්න එපා ටියුට් එකේ තියෙන හැම ළමෙක්ම ලියන්න ඕනේ කොහෙද ටියුට් එකේ ලියන්න ඕනේ ටියුට් එකේ තියෙන හැම ළමෙක්ම ලියන්න ඕනේ ටියුට් එකේ එහෙනම් සුපෘත් පරිදි අවස්ථාව අද දවසේ ඔබ සමග සම්බන්ධ වෙන අපේ ඊටාගු এডুকেෂන් හි ගණිතාංශීය අධ්‍යක්ෂකතුමා අපේ නලින්ද ජයසිංහ සර්ට ආරාධනා කරන ඔයගොල්ලොත් එක්ක අද දවසේ අවසන් අදියර හතරවෙනි අදියර ඔයගොල්ලොත් එක්ක සාකච්ඡාව මෙහෙවීම සඳහා සර් අවස්ථාව හරි කොහොමද දරුවනේ අපි එහෙනම් සූදානම් වෙමු අද දවසේ අවසාන අදියරේ ඉන්නේ අපි TQ සෙෂන් එකේ ටාගට් ක්වෙස්චන් සංඛ්‍යා තේමාවෙන් තමයි අද දවසේදී ඔයගොල්ලන්ට ප්‍රශ්න යොමු වෙන්නේ. හොඳයි. අපි ප්‍රශ්නාංක 1ට අවධානය යොමු කරමු. මුලින්ම කෙටි ප්‍රශ්න හුරුවට තමයි අපි අවධානය යොමු කරන්නේ දරුවනේ. 2019 දකුණු පළාත ඇසුරෙන් තමයි ප්‍රශ්න පුටාගෙන තියෙන්නේ. ප්‍රශ්නාංක 1ට අවධානය යොමු කරමු. හරි. ඔයගොල්ලෝ දැන් මේ වෙද්දී දර්ශක පිළිබඳ හොඳ අවබෝධයක ඉන්නේ. නේද? ඒ අනුව බලන්න පළවෙනි එක 3x වැඩි කිරීම 2x ගේ දෙවෙනි බලය. සුළු කරන්න මෙන්න මේකෙදි මම දරුවන්ට මෙන්න මෙහෙම දෙයක් පොඩ්ඩක් කියා දෙන්නම්. දැන් 3x කියන්නේ දරුවනේ 3 වැඩි කිරීම x නේද? ඔන්න x ගේ පළවෙනි බලය කියලා දාගන්න පුළුවන් අපිට. එයා වැඩි කරන්න ඕනේ ආපහු දෙවෙනි 2 වැඩි කිරීම x ගේ දෙවෙනි බලය. දැන් මේ බලන්න සජාතීය පද ඉන්නවනේ එක වගේ කට්ටිය 3 වරක් 2. එයා ගුණ වෙලා 6ක් හදා ගන්නවා. ඊගාවට මේ බලන්න x ගේ පළවෙනි බලය ගුණ කිරීම x ගේ දෙවෙනි බලය. දැන් ඔයා දන්නවා පාද සමානයි නම් දර්ශක එකතු වෙනවා. ඒ අනුව x ගේ පළවෙනි බලයට x ගේ දෙවෙනි බලයක් එකතු වුණාම x ගේ තුන්වෙනි බලයක් වෙනවා. ඒ අනුව අවසාන පිළිතුර 6යි x ගේ තුන්වෙනි බලයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඒකේ දුනේ 3 වරක් 2 6ක් වුණා. x ගේ පළවෙනි බලය x ගේ දෙවෙනි බලයෙන් වැඩි වෙනකොට පාද සමානයි නම් දර්ශක එකතු වෙනවා කියලා ඕගොල්ලෝ ඉගෙන ගත්තා. ඒ අනුව 6යි x ගේ තුන්වෙනි බලයේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඊගාවට ඔයගොල්ලෝගේ ටියුට් එකේ මෙන්න මෙතන ප්‍රශ්නේ પ્રિન્ટ වෙලා තිබිලා නැහැ දරුවනේ. ටක් ගාලා ලියා ගන්න ප්‍රශ්නය 0.0.2.3 0.0.2.3 සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. හරි. මෙන්න දරුවනේ සංඛ්‍යාව 0.0.2.3 විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න තියෙන ඔබ දන්නවා විද්‍යාත්මක අංකණයෙන් කියවෙන්නේ යම් සංඛ්‍යාවක් 1/10 සංඛ්‍යාවක 10 බලයක ගුණිතයක් විදිහට ලියන්න ඕනේ. මාර වැඩි. මෙයා 1/10 සංඛ්‍යාවක් නෙවෙයි. මෙයා එකට වඩා අඩු සංඛ්‍යාවක්. එහෙනම් මෙයා 1/10 කරන්න නම් එක ස්ථානයක් ඉස්සරහට පන්නන්න දශම තියෙන තැන ඉඳන්. වැඩක් නැහැ. ඒත් එන්නේ 0.0.2.3. තව එකක් අරන් බලන්න. ඒත් වැඩක් නැහැ. 0.2.3. තව එකක් අරන් බලන්න. අන්න හරි.
හරියටම ආව 2.3. මම සරල ක්‍රමයක් කියා දෙන්නම්. ඔයා තුන් පාරක් ආපස්සට ආපු නිසා දරුවනේ ආවේ මේ පැත්තට. එහෙනම් තුන් පාරක් ආව නිසා 10 ඍණ 3 වෙනි බලය කියලා අපිට දාන්න පුළුවන්. හදිස්සි හැර ඔයා ඉස්සරහට ගියා නම් ධන බලයක් විදිහට එනවා. ආපස්සට ආවොත් එහෙම ඍණ බලයක් විදිහට අපිට ගන්න පුළුවන්. පැහැදිලි නේද? මොන ක්‍රමේ මතක තියාගන්න. මේක ඕගොල්ලන්ට මම ඕනනම් තවදුරටත් පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම 0.0.0.2.3 ස්ථාන 3ක් ආවා ඉස්සරහට 2.3 2.3 ආපස්සට ආව නිසා 10යි. එතකොට ඔබ දන්නවා 2.3 10යි කියන්නේ 10 තුන්වෙනි බලය. මෙයාව ගේනවා ඉරෙන් උඩට. එතකොට ධන දර්ශකය ඍණ දර්ශකයක් වෙනවා. 2.3 වැඩි කිරීම 10 ඍණ 3 බවට පත් උනේ ඔන්න ඔහොමයි. පැහැදිලි නේද? නමුත් ඔබට කෙටියෙන් පිළිතුර ලියා ගන්න පුළුවන්. ආපස්සට ආවොත් ඍණ ඉස්සරහට ගියොත් ධන. තුන් පාරක් නම් ආවේ 10. තුන්වෙනි බලය කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. අපි යමු ඉදිරියට. ප්‍රශ්නාංක 3ට අවධානය. සාධාරණ පදේ ඒ කියන්නේ tn 40 ඍණ 7n සංඛ්‍යා රටාවේ 6 වෙනි පදේ සොයන්න. ඔයගොල්ලෝ මේ ගැන සාකච්ඡා කරලා ඉතා ගැඹුරින් මේ බලන්න දරුවනේ සාධාරණ පදේ tn සමානයි 40 ඍණ 7n අහන්නේ 6 වෙනි පදය. ඒ කියන්නේ t6. එහෙනම් මම දෙවෙනි පියවරේදී ආදේශ කරනවා t6. ඒ කියන්නේ වෙනිය 6 වෙනි අහන්නේ. එහෙනම් මෙතනත් n වෙනුවට 6යි. දරුවෝ ප්‍රශ්න කරමු. 40 කිරීම 7 වරක් 6 කීයද? 7 වරක් 6 42යි. ඒ අනුව 40න් 42ක් ගියාම නිකම්ම 2යි නෙමෙයි ඍණ 2යි. ඒ අනුව t6 සමානයි ඍණ 2යි කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. සංඛ්‍යා රටාවේ 6 වෙනි පදය ඍණ 2යි. සංඛ්‍යා රටාවේ 6 වෙනි පදය ඍණ 2යි. ප්‍රශ්න 3ක් සාකච්ඡා කරලා අවසන්. අත උස්සන්න බලන්න. ප්‍රශ්න 3ටම මට කලින් උත්තර ලියපු කට්ටිය. නියමයි. හරි. සුපිරි. අපි යමු ඉදිරියට. ඊළඟට තියෙනවා විභාග දෙපාර්තමේන්තුව ඇසුරෙන් ප්‍රශ්න 4ක් මම චූටි වෙලාවක් දෙන්නම් දරුවන්ට. ප්‍රශ්න 4ටම උත්තර ලියන්න ඉවර වෙච්ච ගමන් ලියලා ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. අත පහළ දාලා වැඩි පටන් ගමු. අපි ඉන්නේ පිටුවංග ටියුට් එකේ පිටුවංග 5. ටියුට් එකේ පිටුවංග 5 ඉන්නේ අපි. ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. සර් බලමු පළවෙනි 10 දෙනා ඇතුළට කාට දෙන්න පුළුවන් කියලා. ඔව් සස්මික. සර් මෙතන පළවෙනි ගානේ මොකක්ද අහන්නේ? මොකද්ද? මෙතන පළවෙනි ගානේ මොකක්ද අහන්නේ? මේක හදලා පෙන්නලා උතන උත්තරය ඕක එනවනම් මෙන්න මේ කොටුවේ හරියක් හෝ වැරද්දක් දාන්න තියෙනවා. ආ සර් හරි. තුන් දෙනෙක් ඉවර වෙලා තියෙනවා. සකුණ ඉවරයි, ශිහාන් බානුක ඉවරයි, සුදීර ලක්මාල් නියමයි. වේගවත් දරු. අමාදි ඉවර වෙලා තියෙනවා. අනිත් ළමයිනුත් ඉක්මන් කරමු. වේගෙන් උත්තර ලියමු. පේපර් ක්ලාස් එක අපේ රිවිෂන් එක ඔයගොල්ලෝ වේගෙ හදා ගන්න ඕනේ උපරිමයට. වේගෙන් වැඩ කරන්න ඕනේ. 6 දෙනෙක් ඉවර වෙලා තියෙනවා. නියමයි. සඳදිවුනි ඉවරයි, රෙහාන් ඉවරයි, හිරුනි අවසන් වුණා. මල්ෂි, සස්මික 12 දෙනෙක් ඉවරයි. බලමු 20 දෙනා කවුද කියලා. වේගෙන් ඉවර වෙනවා දරුවෝ 15 දෙනෙක් ඉවරයි මේ වෙද්දී. නියමයි. සයෝනි ඉවර වෙලා තියෙනවා. මලිත්, ශාරින්දි, චිත්මිනි, තෙනුවරි, ලක්මි, අංජනා නියමයි. ආර වේගවත් දරුවෝ. අපි සාකච්ඡාව ආරම්භ කරමු. බලන්න දරුවනේ 7.45 3 යන සංඛ්‍යාව දෙවන දශම ස්ථානයට වැටිය විට 7.45ක් වේලු. හරි බලමු අපි. ඒ අනුව මේ බලන්න ළමයි 7.45 3. හරි දෙවෙනි දශම ස්ථානයට වඩ යන්න කියන්නේ දශම ස්ථාන දෙකක් ඉතුරු කරගෙන අනිත් අයව මොනව කරන්න ඕනද? එලවලා දාන්න ඕනේ. සරලවම කිව්වොත් එහෙම එලවන්න ඕනේ. ඒ අනුව දැන් එලවන්න යන්නේ එක ඉලක්කමක්. දශම දිතෙන් පස්සේ එක ඉලක්කමක් ඔයා එලවන්න යන්නේ. එකයි කියන්නේ හොඳට මතක තියාගන්න. දශම දිතෙන් පස්සේ එක ඉලක්කමයි කියන්නේ 10න් පංගුවක්.
එහෙනම් යන්න යන්නේ 10න් 3ක්. 10න් 3ක් කියන්නේ භාගයට වඩා අඩුයි. ඒ කියන්නේ 10න් 5ට වඩා අඩුයිනේ. එහෙනම් පාඩුවේ යන්න පුළුවන්. ඒ අනුව ආසන්න දෙවෙනි දශම ස්ථානයට වැටෙවුවාම 7.4යි 5යි තමයි උත්තරේ. ඒ අනුව පිළිතුර නිවැරදි. මෙන්න මේ කොටුවට හරියක් දාන්න. හැදෙන්නේ? හරි. මෙන්න ඊගාවට දෙවෙනි ගාන අගය සොයන භාග සංඛ්‍යාවක් තියෙන්නේ. ඔයා දන්නවා අපිට භාග සංඛ්‍යා හිතුන විදිහට අගය හොයන්න බෑ දරුවනේ. මේ දෙන්දී අපිට මතක් වෙන්න ඕනේ නීතිය මොකක්ද? භාග සංඛ්‍යා සුළු කරන්න තියෙන නීතිය මයික් ඔන් කරලා කියන්න. බොඩ්මාස් නීතිය. හරියට හරි. මෙතනදී අපිට ක්‍රියාත්මක වෙන්න ඕනේ බොඩ්මාස් නීතියට අනුව. නියමයි සස්මික. ඊයන මම ගානාපහුව ලියා ගන්නම්. මේ බලන්න. 8 අඩු කිරීම 4 වැඩි කිරීම 2න් 1. ඒ අනුව දරුවනේ බොඩ්මාස් නීතිය මුලින්ම කියනවා බ්‍රැකට් වරහන් තියෙනවා නම් වරහන් සුළු කරලා ඉන්න. ඊට පස්සේ කියනවා අපිට අල්ලයන්ක් තියෙනවා නම් අල්ලයන් සුළු කරන්න. හැබැයි මේ කිසිම දෙයක් මේකේ නැහැ. අපිට යන්න වෙනවා කෙලින්ම මුලින්ම ಗುಣ කරලා ඉන්න. හැදෙන්නේ නේද මුලින්ම ಗುಣ කිරීම කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මම සුළු කිරීම කරන්න පටන් ගන්නවා. මේ බලන්න 2ට 2 1යි 4ට 2 2යි. මොකද ඔබ දන්නවා ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් යට එකක් තියෙනවා. හැදෙන්නේ නේද? ඒ අනුව 4 ඉන්නේ ඉරෙන් උඩ. ඒ අනුව 2ට 2 1යි 4ට 2 2යි කියලා කපන්න පුළුවන්. ඒ අනුව සුළු කරගන්න පුළුවන් අපිට 8 උඩ ඉන්නවා ඍණ දෙවරක් එක ඍණ දෙකක් පහළ එකයි. එකෙන් 2යි කියනකට වඩා ලේසි 2යි කියන්නේ. ඒ අනුව 8න් 2ක් ගියාම අවසාන පිළිතුර අපිට 6ක් කියලා ලබා ගන්න පුළුවන්. අවසාන පිළිතුර කීයක් කියලා ලබා ගන්න පුළුවන්? 6ක් කියලා ගන්න පුළුවන්. 6ක් නියමයි. පියවු ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3ට අවධානය යොමු කරමු. පොදු පදයේ 3න් ඍණ 4 ලෙස දැක්වෙන සංඛ්‍යා අනුක්‍රමණයේ 32 වෙනි පදය සොයන්න. දරුවනේ දීලා තියෙනවා පොදු පදය. ඒ කියන්නේ TN සාධාරණ පදය. මම ලියා ගන්න එහෙනම් පොදු පදය. පොදු පදයේ දන්න අපිට ඕන එකක් හොයන්න පුළුවන්. ඒ අනුව TN සමානයි 3න් ඍණ 4යි. අහන්නේ 32 වෙනියා. n කියන්නේ හැම වෙලාවෙම වෙනියා. එහෙනම් දරුවනේ මෙතන අහන්නේ T 32. 3 වැඩි කිරීම n වෙනුවට 32 දැම්මා අඩු කළා 4ක්. ඒ අනුව 32 වරක් 2 32 වරක් 3 දෙවරක් 3 6යි 96යි. 96න් 4ක් ගියාම මේ කියන පොදු පදයේ සහිත සංඛ්‍යා රටාවේ 32 වෙනි පදේ 92යි. 32 වෙනි පදේ කීයයිද? 92යි. නියමයි. හරි. ප්‍රශ්නාංක 4ට අවධානය යොමු කරන්න යන්නේ. ප්‍රශ්නාංක 4ට අවධානය යොමු කරන්න යන්නේ. ඔබ මේ වේගෙට හුරුයි හදිස්සි හරි ලියා ගන්න බැරුව ගියොත් එහෙම ටක් ගාලා මට කියන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න මම වෙලාව දෙනවා එහෙම උනොත්. හරි. එහෙම නැතුව පාඩු කරගන්න එක නෙවෙයි කරන්න ඕනේ. යමු ප්‍රශ්නාංක 4ට. හැමෝම සූදානම් නේද ළමයි? ඔව් සර්. ප්‍රශ්නාංක 4 සාකච්ඡා කරන්න යන්නේ සූදානම් නේද හැමෝම? ඔව් සර් සූදානම්. අනිත් අය කතා කරන්නේ නැහැ නේ මොකුත්. ලැහැත්ති නේද ළමයි? ඔව් සර්. හරි නියමයි. අපි යමු ප්‍රශ්නාංක 4ට. නිමල් රුපියල් 7500කට මිලදීගත් භාණ්ඩයක් 120ක ලාභ ලැබෙනසේ මිල ලකුණු කරයි. රෝමිලක්කා නිකේ අහනවා ලකුණු කළ මිල කීයද? 7500ට තමයි භාණ්ඩය ගන්නේ 120ක ලාභයක් තියලා තමයි මිල ලකුණු කරන්නේ. ලාභයක් කියන්නේ ළමයි ගත්ත ගානට වඩා වැඩිපුර මුදලකට තමයි මිල ලකුණු කරලා තියෙන්නේ. ඔය ඉතින් බිස්නස් එකක් කරන්න අත පිහිද ගන්න නෙවෙයිනේ ළමයි. නේද? ලාභයක් ලබන්නනේ. මම මේ කොටස් දෙකකට බෙදලා ගාන හදන්න පටන් ගන්නවා. රෝමිලක්කා නිකම මේ පැත්තෙන් හදන්න. ඉස්සෙල්ලාම අපෙන් අහන්නේ ලකුණු කළ මිල. එකපාරින් හොයන්න පුළුවන්. මේ බලන්න. මෙයා ගන්නේ රුපියල් 7500ට. 7500ට 120ක ලාභයක් තියෙනවා. එහෙනම් මෙයා මේක 100ට ගත්ත භාණ්ඩයක් නම් 20ක ලාභයක් තිබ්බොත් විකුණන්නේ දරුවනේ 120ට. සෝරි ලකුණු කරන්නේ රුපියල් 120ට. එහෙනම් 7500කට ගත්ත භාණ්ඩය බලන්න මොකද කරන්න ඕනේ? 100ට 120ෙන් වැඩි කරන්න ඕනේ. මම තව ටිකක් මේක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ළමයි 100ට 20ක ලාභයක් තිබ්බහම භාණ්ඩයේ මිල ඉහළ යනවා. මිල ඉහළ යන්නේ 120කින්. එහෙනම් ඉහළ ගිය ප්‍රතිශතය කියලා අපි මේකට කියනවා 100ට 120යි. එහෙනම් ලකුණු කරන මිල 100ට 120යි. ඇයි 120කින් මිල ඉහළ යන නිසා. 120කින් මිල ඉහළ යන නිසා 100ට 120ට තමයි මිල ලකුණු කරන්නේ. සුළු කරමු. මේ බෝලෙට මේ බෝලේ මේ බෝලෙට මේ බෝලේ. 750 වැඩි කරන්න ඕනේ 12න්. බිඳුවයි 12 සරක් 5 60න් බිඳුව දැම්ම 6ක් ඉතුරුයි. 12 සරක් 7 84යි 6යි 90යි. ඒ අනුව මිල ලකුණු කරන්නේ රුපියල් 9000ට. ලේසි නෑ. රුපියල් 7500ට ගත්ත භාණ්ඩේ මිල ලකුණු කරන්නේ රුපියල් 9000කට. ප්‍රෝමිලක්කම් දෙක විකිණීමේදී ලකුණු කළ මිලෙන් 110ක වට්ටමක් දුන් විට විකුණුම් මිල කීයද? මෙයා මේක මහලොකුවට 9000යි කියලා ලේබල් එකේ ගහන් හිටියට විකුණන වෙලාවේ 110ක වට්ටමක් දෙනවා.
විකුණන මොහොතේ 110ක වට්ටමක් දෙනවා. වට්ටමක් දෙනවා කියන්නේ හරියට ළමයි අලාභයක් සිද්ධ කරගන්නවා වගේ. ප්‍රතිශතය මොකද වෙන්නේ? පහළ යනවා. 110කින් යන රෝමිලකන් දෙක විකුණුම් මිල 9000ට තිබ්බ භාණ්ඩය 110කින් වට්ටමක් දෙන නිසා 110කින් මිල පහළ යනවා. නේද? ඒ කියන්නේ 110ක් වෙලෙන්දට අහිමි වෙනවා. එහෙනම් මෙයා මේක විකුණන්නේ 190ට. එයා මේක විකුණන්නේ 190ට. ඇයි? 110ක පාඩුවක් විඳ ගන්න ඕනේ. පාඩුවකුත් නෙමෙයි බලන්නකො මොකද වෙන්නේ කියලා හැදුවාට පස්සේ බෝලෙට බෝලේ මේ බෝලෙට මේ බෝලේ. 900 වැඩි කරන 9න් නම්බරක් තමයි 81.2යි. 8100යි. ඇත්තටම මෙයාට පාඩුවක් වෙනවද? නෑ. 7500ට ගත්ත භාණ්ඩය මේ මිනිස්සයා විකුණන්නේ 8100ට. හැබැයි බොරුවට පිළේ ගහලා තියෙනවා 9000යි කියලා. පාරිභෝගික ආවම කියනවා ඔයා නිසා මම 100ක වට්ටමක් දෙන්න. කියලා ඉවර වෙලා මොනව කරනවද? තව රුපියල් 900ක් අඩු කරලා මෙයා භාණ්ඩය විකුණනවා. හැබැයි ඇත්තටම මේකෙදී ව්‍යාපාරිකයට කොහෙත්ම පාඩුවක් නැහැ. රුපියල් කීයක ලාභයක් තියෙනවද ළමයි? රුපියල් කීයක ලාභයක් තියෙනවද විකුණද්දී 8100 වික්කත් කීයක ලාභයක් තියෙනවද? 900ක ලාභයක්. හරියටම හරි. රුපියල් කීයක ලාභයක් තියෙනවද? රුපියල් 900කද 600ද? 900ක රුපියල් 600ක ලාභයක් තියෙනවා. හැදිලි නේද? රුපියල් 600ක ලාභයක් තියලා තමයි විකුණන්නේ. නියමයි. හරි. සර් ඔව් ශාරින්දි. ඔව්. සර් ඉස්සෙල්ලා ගානේ කීවෙනි පදේ අහන්නේ? 32 වන්නේ ඔව්මයි. 32 වන්නේ කීවෙනි පදයේද අහන්නේ ළමයි? මේ අපි හොයලා තියෙන 32 වෙනි පදය. මෙහෙම නෙමෙයි අහන්නේ 32 වන්නේ කී පදේද කියලා මම රතු පාටින්ම හදන්නම්. මේ බලන්න වෙලාවට මතක් කළේ kn සමානයි 3n ඍණ 4. එතකොට 32 වෙනියා කියන්නේ කීවෙනියද? ඒ කියන්නේ එන්න අහන්නේ ළමයි. එහෙනම් 32 සමානයි 3n සමානකරන සමීකරණය. ඍණ 4 එහා පැත්තට යනවා. එතකොට එයා ධන 4ක් වෙනවා. සමාන වෙනවා 3iන්ට. මේ පැත්තෙන් එන වෙනකොට 32යි 4යි 36යි. සමානයි 3iන්ට දෙපැත්තම 3ෙන් බෙදමු. 3ට 3 කැපෙනවා. n සමානයි 36 3ෙන් බෙදුනහම 12යි. ඒ අනුව 32 කියන්නේ 12 වෙනි පදය. 32 වෙනියා ඉන් කී වෙනියටද? 32 කියන පදේ කී වෙනියටද? වෙනියා කියන්නේ 10යි. පැහැදිලි නේද? ඔන්නෝමයි ඔබට උත්තරය ඇවිල්ලා තියෙන්නේ. හොඳයි ශාරින්ද වෙලාවට මතක් කළේ. හරි. කිටි ප්‍රශ්න අපි සියල්ලම සාකච්ඡා කරලා ඉවරයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ළමයින්ට විනාඩියක් දෙන්නම්. විනාඩි 2ක් විතර. ලියාගන්න බැරුව ගියපු තැනක් තියෙනවා නම් ටක් ගාලා අහන්න පුළුවන්. මොන හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් හැමෝටම සුපිරියටම තේරුණාද ඔක්කොම ටික? ඔව් සර්. කතා කරන්නේ නෑ. තේරුණාද හැමෝටම? කොබලන්න ඔක්කොම ටික හොඳටම තේරිච්ච ළමයි අපේ උස්සන් ටක් ගාලා කිටි ප්‍රශ්න ටික සියල්ලම තේරුණා. මොකුත් අවුලක් නෑ. නියමයි වේගෙන් අත උස්සන. හොඳයි. බලමු නොතේරිච්ච අය ඉන්නවද කියලා. නියම හරි. අපි එහෙමනම් යමු රචනා ප්‍රශ්න හුරුව සඳහා. මම ඔයාලට ප්‍රශ්නයක් වෙනුවෙන් දෙනවා යම් කාලයක්. ඒ කාලය ඇතුලේ ඔබ මේ ප්‍රශ්නේ අවසන් කළ යුතුයි. ඔබ ගෙදරදී මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ගෙදරදී ඔයා කරන්න තියෙන්නේ ෂෝට් ක්වෙස්චන් ටික විතරයි. මේ වෙලාවේදී තමයි අපි සර් දෙන වෙලාවේදී තමයි මේවට උත්තර ලියන්නේ. එතකොට අපිට හරියටම බලා ගන්න පුළුවන් ඔයා කොච්චර වේගෙන් ගණන් හදන ළමයිද කියලා. ඒ නිසා වැරදිලාවත් අවසාන 4 වෙනි අදිරේ තියෙන ගණන් ටික ගෙදරදී නම් හදන්න එපා. හැදෙන්නේ නේද? හරි. එහෙනම් අත පහළ දාලා අපි වැඩේ පටන් ගමු. මම ඔයාලට දෙනවා හරියට මේ ගාන හදන්න මිනිත්තු 5ක්. පටන් ගමු ටක් ගාලා. ඉවර වෙච්ච ගමන් අත උස්සන්න. ඉවර වෙච්ච සැනින් අත උස්සන්න. තාම අත උස්සගෙන ඉන්න ළමයි කීප දෙනෙක් ඉන්නවා? 6 දෙනෙක්. අංජනා ඉන්නවා, පිනිදු එහෙම කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය අත පහළ දාලා වැඩේ පටන් ගමු. ඉවරුනහම අත උස්සමු. පළවෙනි 20 දෙනා ඇතුළට එන්න ඔබ උත්සාහ කරන්න. හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ රිවිෂන් පන්තියේ පළවෙනි 20 දෙනා ඇතුළේ ඔබේ අත උස්සන්න. නියමයි. හිරුණ ඉවර වෙලා තියෙනවා. ශිහාන් බානුක ඉවරයි. සයුනි අවසන් වෙලා තියෙනවා. ලක්මි ශාමරුනේ. විනාඩි 5ක් ගියෙත් නැහැ. විනාඩියක් විතර ගියේ මේ ළමයින්ට. 11 දිනක් ඉවරයි. මාර වේගවත් දරුවෝ. එහෙම තමයි ඉන්න ඕනේ. මේක ඇවිල්ලා 2018 උතුරු මැද පළාත් ඇසුරෙන් උත්සාහගත් ප්‍රශ්නයක්.
ඔබ මේ වෙද්දී රිවිෂන් පන්ති ඇතුලේ අපිත් එක්ක මාසයක් වැඩ කළා. දැන් මේ දෙවෙනි මාසේ අපි ඉන්නේ. පැහැදිලි නේද? වේගෙන් ඔබේ දැනුම වර්ධනය වෙන සාමාන්‍ය පෙළ ප්‍රශ්න ඇසුරෙන්, පළාත් පේපර්ස් ඇසුරෙන්, ඊට පස්සේ පහුගිය පාඩම් වල කොටස් නේද? ටාගටින් ලෙක්චර් එකේ අපි පහුගිය පාඩම් වල කොටස් ගැන කතා කරනවා. පැහැදිලි නේ? මේ සියලුම දේවල් ඔබට මේ වෙද්දී ලැබිලා තියෙනවා. මේ මාසේ නම් අපි අලුත් කුහුණු වර්ගයේ රිවිෂන් එක ගෙනියන්නේ. මේමයි 21 දෙනෙක් ඉවර වෙලා තියෙනවා. මේමයි යා. තව විනාඩියක් විතර දෙන්න අනිත් අය ඉවර කරමු. විනාඩි 5න් තාම පොඩි වෙලාවයි ගියේ එකයි. නියමයි 25ක් ඉවරයි. ඉස්තෙනෙක් ඉවර වෙලා තියෙනවා. අපි අහමු ළමයි කීප දෙනෙක්ගෙන් උත්තර. ඒ අවස්ථාවට උත්තරේ කීයදායි? භාග්‍ය සංඛ්‍යා 28 පද ශේහාන් බානු. කීයදායි උත්තරේ? කීයදායි ශේහාන්? 3න් 1යි සර්. 3න් 1යි. සයුනි? 3න් 1යි සර්. 3න් 1යි. කවිඳු ගයන්ත? 3න් 1යි සර්. තෙනුවරි? තෙනුවරිට කීයදාවේ? සුපුන් මුත්සර? 3න් 1යි සර්. 3න් 1යි. නියමයි. එහෙනම් නිවැරදි පිළිතුර විය යුතුයි අනිවාර්යයෙන්ම 3න් 1. හොඳයි අපි සාකච්ඡාව ආරම්භ කරමු. වරහන් දෙකක් තියෙනවා. එකක් නම් බැරියේ. වරහන් දෙකක් තියෙනවා. අනිවාර්යයෙන් ළමයි භාග ගානක් සුළු කරද්දී බොඩ් මාස් නීතියෙන් පිට අපිට හිතන්නවත් අයිතියක් නැහැ. පැහැදිලි නේද? බොඩ් මාස් නීතියෙන් පිට හිතන්නවත් අයිතියක් නැහැ. එහෙනම් වැඩේ පටන් ගමු. වරහන් දෙකම එකපාර සුළු කරගෙන යන් අපි. දෙකෙන් එක එකතු කිරීම 3න් 1 පළවෙනි වරහන ඇතුලේ තියෙනවා. බැලුව බැලමට හරයන් අසමානයි. එහෙනම් හරයන් සමාන ගන්න තුනටයි පොදු හරයක් ගන්න වෙනවා. ඒ අනුව 2ටයි 3ටයි පොදු හරය 6. ඒ නිසා මම 2 කියන කෙනාව 3න් වැඩි කරනවා. 6ක් කරන්න එපේ. එයාට එකතු කරන්න ඕනේ 3න් 1 මෙයාව වැඩි කරනවා 2න් ලවයත් වැඩි කරනවා 2න්. ඔන්න පළවෙනි වරහන. ඒන උත්තරේ බෙදන්න ඕනේ ඊගාව වරහනෙන්. හැබැයි මිශ්‍ර සංඛ්‍යාවක් ඉන්න එයා විෂම භාගයක් කරගමු ඉස්සෙල්ලම. එයා විෂම භාගයක් කරගමු ඉස්සෙල්ලම 6 වරක් එක 6යි 6යි 5යි 11යි. 6න් 11 එකතු කිරීම 3න් 2. 6න් 11 එකතු කිරීම 3න් 2. පරිස්සමෙන් යන් ඉස්සරහට. දෙවරක් 3 6යි, තුන් වරක් එක 3යි. තුන් වරක් 2 6යි, එක් වරක් 2 2යි. මෙන්න එක වරහනක්. මෙන්න ඊගා වරහනේ 3ටයි 6ටයි පොදු හරය 6. ඒ අනුව 6න් 11 හැමෝම තියෙද්දි 3න් 2 මම 6න් පංගුවක් කරනවා. එකපාරින් මම මේ දේ කරන්න බලන්න. 3 6ක් උනේ 2කින් වැඩි වෙලානේ. එහෙනම් දෙවරක් 2 4යි. එකල් මම තුල්ලි භාග වලට ගියේ නෑ කෙලින්ම ගුණ කළාම උත්තරේ ගත්තා. අපහොම මම පැහැදිලි කරන්නම් 3 6ක් උනේ 2කින් වැඩි වෙලා. එහෙනම් දෙවරක් 2 4යි. එකද? එහෙනම් 3න් 2යි කියන්නේ 6න් 4යි. සුළු කළා ගමු අපි. 6න් 3ට 6න් 2ක් එකතු වුණාම 6න් 5යි. කලබල වෙන්න එපා බෙදීම හැමෝම තියාගමු. 6න් 11ට 6න් 4ක් එකතු වුණාම දරුවෝ 6න් 15යි. දැන් බෙදීම ගුණ කිරීමක් කරමු මම ඉස්සරහට යන්නම්. ඒ අනුව 6න් 5යි දරුවෝ දන්නවා බෙදීම ගුණ කිරීමක් වෙන්නේ නිකන් නෙවෙයි. ඊට එහා පැත්තේ ඉන්න කෙනා ඒ කියන්නේ 6න් 15 පරස්පර එනවා. ඒ කියන්නේ 15 යට එනවා 6 උඩ යනවා. මාරයි. මාර කැපිල්ලක් තියෙන්නේ. ආසාය බෑ 6ට 6 එකයි මේ 6ට 6 එකයි. 5ට 1යි 15ට 3යි. අස්සනයි උත්තරේ. ඒ අනුව කියන 15 ඉතුරුයි 3 වරක් එක 3ක්. ලවයේ ඉතුරු 1 වරක් එක එකක්. නිවැරදි පිළිතුර. මම අහපු හැම දරුවෙක්ම හරියටම උත්තරේ ලබා දුන්නා 3න් 1ක් විදියට. ඒ අනුව ඔබට නිවැරදි පිළිතුර 3න් 1ක් විදියට ඇවිල්ලා තියෙනවා. හොඳයි. මේ අවස්ථාවට අවධානය යොමු කරමු. ප්‍රතිශත දරුවෝ බලන්න වෙළෙන්දී රුපියල් 500කට ගත් කමිසයක් 120ක 120ක් ලාභ තබාගෙන මිල ලකුණු කරයි. විකිණීමේදී 105ක වට්ටමක් ලබා දී. එතන වට්ටමක් කියලා හදා ගන්න ඕනේ. එතන වයන්න විතරයි වැදිලා තියෙන්නේ. වට්ටමක් ලබා දී. හරි. සුපුරුදු පරිදි පළවෙනි ප්‍රශ්නය කමිසයේ ලකුණු කළ මිල. දරුවෝ අරන් තියෙන්නේ 500ට. 120ක ලාභයක් කියලා මිල ලකුණු කරනවා. එකපාර ලකුණු කරු මිල හොයන්න පුළුවන් මේ බලන්න.
ලකුණු කළ මිල සමානයි 500ට ගත්තු කමිසයට 120ක ලාභයක් තියලා මිල ලකුණු කළා නම් ලකුණු කරන්නේ 100ට කීයද ළමයි? ඉහළ ගිය ප්‍රතිශතය කීයක් වෙනවද? කතා කරමු. ඉහළ ගිය ප්‍රතිශතය 100ට කීයද? 120යි. හරියට හරි. 100ට 120යි. ඉහළ ගිය ප්‍රතිශතය 100ට 120යි. ඇයි? ලාභයක් නිසා බලාගෙන ඉද්දි මිල ඉහළ යනවා. ලාභයක් නිසා මිල ඉහළ යනවා. පාඩුවක් නම් අලාභයක් නම් මිල පහළ යනවා. එතකොට පහළ ගියපු ප්‍රතිශතය. හැබැයි දැන් කියන්නේ ඉහළ ගියපු ප්‍රතිශතය. මොකද ලාභයක් නිසා 120කින් මිල ඉහළ යනවා. එහෙනම් ඉහළ ගියපු ප්‍රතිශතය 100ට 120යි. බෝලෙට බෝලේ මේ බෝලෙට මේ බෝලේ. 50 12න් වැඩි කළොත් එහෙම 600. නේද? 12 සරප්පා 60යි බෝලේ. ඒ අනුව මිල ලකුණු කරනවා රුපියල් 600ට. නේද? ටැග් එකේ ගහලා තියෙනවා රුපියල් 600යි කියලා. ඊගාවට වට්ටමක් ලැබීමෙන් පසු කමිසයේ විකුණුම් මිල කීයද? මෙයා මෙහෙම 600යි කියන මිල ලකුණු කරලා තිබ්බ ළමයි 105ක වට්ටමක් දෙනවා විකුණද්දි. වට්ටමක් දෙනවා කියන්නේ මිල අඩුවීමක් වෙන්නේ. නේද? ඉස්සෙල්ලත් අපි කතා කළා. 105කින් මිල අඩු වෙනවා. එහෙනම් වට්ටම ලබා පස්සේ විකුණුම් මිල 600යි කියලා බොරුවට ලේබල් එකේ ගහලා තිබ්බට මෙයාට 105ක වට්ටමක් දෙනවා කියන්නේ 105කින් මිල පහළ යනවා. 105කින් මිල පහළ යනවා. එහෙනම් මෙයා මේක විකුණන්නේ 195ට. පහළ ගිය ප්‍රතිශතය 195යි. සුළු කරමු. බෝලෙට බෝලේ මේ බෝලෙට මේ බෝලේ. 6 වරක් 95. 6 වරක් 5 30 බිඳුව දැම්ම 3ක් ඉතුරුයි. 6 වරක් 9 54යි 3යි 57යි. ඒ අනුව 600ට ලකුණු කරලා තිබ්බට මෙයා මේක පාරිභෝගිකයට දෙන්නේ 570ට. පැහැදිලි නේද? එහෙනම් මට වට්ටම කීයද කියලා කියන්න බෑ ටක් ගාලා. කීයක වට්ටමක් දෙනවද එහෙනම්? රුපියල් කීයක වට්ටමක් දෙනවද? ප්‍රතිශතිකව ගත්තොත් 105යි. මුදල වශයෙන් ගත්තොත් රුපියල් කීයද? රුපියල් 30ක වට්ටමක්. හරියටම හරි. රුපියල් 30ක වට්ටමක් දෙනවා. ඇයි ළමයිනේ? මේ බලන්න 600ට ලකුණු කරලා තිබ්බ කමිසය විකුණන්නේ 570ට. ඒ කියන්නේ රුපියල් 30කින් මිල අඩු වෙලා. නේද? රුපියල් 30ක් අඩු කරලා තමයි පාරිභෝගිකයට මේක විකුණන්නේ. ඊගාවට අහනවා රෝමිලක්කන් 3. වෙලෙන්දා කමිසය විකිණීමෙන් ලැබූ ලාභය කොපමණද? වෙලෙන්දා කමිසය විකිණීමෙන් ලැබපු ලාභය නේද? හරි. එහෙනම් ඉස්සෙල්ලම ලාභය හොයාගන්න ඕනේ. මට කියන්න මේ කමිසය වෙලෙන්දා ගත්තේ කීයටද ළමයි? 500ට. හැබැයි මෙයා මේක 600ට මිල ලකුණු කළාට ඇත්තටම මෙයා මේක වික්කේ රුපියල් 570ට. ඇත්තටම මෙයා මේක වික්කේ කීයටද ළමයි? 570ට. එතකොට මෙයාගේ ලාච්චුවට ඇත්තටම වැටෙන්නේ රුපියල් කීයද? 600ක් වැටෙන්නේ නැහැ. කීයද වැටෙන්නේ රුපියල්? අනේ ළමයි. රුපියල් කීයද ලාච්චුවට වැටෙන්නේ? 570යි. 570යි. එහෙනම් මෙයාගේ ලාභය ඉස්සෙල්ලම හොයාගන්න. නේද? ලාභය සමානයි ආදායම රුපියල් 600යි කියලා ලකුණු අතන මිල ගහලා තිබ්බට මෙයාගේ ලාච්චුවට ඇත්තටම ආවේ රුපියල් 570යි. හැබැයි ගත්තේ මෙයා මේක රුපියල් 500ට. එහෙනම් මෙයාට රුපියල් 70ක් ලාභයි. මෙයාට රුපියල් කීයක් ලාභයිද? 70ක් ලාභයි. ඔහු ඉතින් 570ට විකුණලා 500ට ගත්ත කමිසය 570ට වික්කහම රුපියල් 70ක ලාභයක් තියෙනවා මෙයාට. රුපියල් කීයක ලාභයක් තියෙනවද? 70ක ලාභයක් තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා ලැබූ ලාභ ප්‍රතිශතය කොච්චරක්ද කියලා. ලැබපු ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය සමානයි ටක් ගාලා සූත්‍රය කියන්නේ. නියමයි. ලාභ ප්‍රතිශතය සමානයි ගත් මිල යට දාලා කියන්නේ සස්පේ දාලා 100 හරියටම හරි. ගත් මිල යට දාලා වගේම කිව්වා නේද? ගත් මිල යට දාලා ලාභය උඩ දාලා 100ට 100න් වැඩි කරන්න ඕන. ඔන්න සූත්‍රය අමතක දරුවෝ ලියා ගන්න. ලාභ ප්‍රතිශතය සමානයි ගත් මිල යට දාලා ලාභය උඩ දාලා ප්‍රතිශතයක් අහන නිසා 100ට 100න් වැඩි කරන්න ඕන. 100ට 100න් වැඩි කරන්න ඕන. තව එක ළමෙක්ටම අවස්ථාව දෙනවා සමීකරණ මොනවාද? ලාභ ප්‍රතිශත වෙන සූත්‍රය කියන්නේ. වෙන එක්කෙනෙක් කියන්න ලාභ ප්‍රතිශතය සමානයි ලාභ ප්‍රතිශතය සමානයි ගත් මිල යට දාලා ලාභය උඩ දාලා 100ට 100න් 100 ප්‍රතිශත. ගත් මිල යට ලාභය උඩ දාලා 100ට 100න් වැඩි කරන්න ඕන. මම පැහැදිලි ඇහෙනව නේද ළමයි ඔයා? ඔව් සර් ඇහෙනවා. හරි. සුළු කිරීම පටන් ගමු. ගත් මිල රුපියල් 500යි. ලාභය රුපියල් 70යි. ප්‍රතිශතයක් ගන්න ඕන නිසා 100ට 100න් වැඩි කරනවා.
මේ බෝලෙට මේ බෝලේ මේ බෝලෙට මේ බෝලේ නේද? 5ට 1යි මෙතනට 2යි 5 ඒවා. ඒ අනුව 7 වරක් 2 14යි. 114ක ලාභ ප්‍රතිශතයක් තියෙනවා. ඒ අනුව 120ක ලාභයක් තියලා මෙලේ ලකුණු කළා මෙයා. විකුණද්දී 105ක වට්ටමක් දුන්නා. ඒ නිසා ඇත්තටම මෙයාට හම්බෙච්ච ලාභය 114යි. ඇත්තටම හම්බෙච්ච ලාභ ප්‍රතිශතය 114. තේරුණා නේද? හරි නියමයි. අපි යනවා ඊගාව ගානට සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම ඔයාලට දෙනවා මිනිත්තු 5ක්. මිනිත්තු 5ක් දෙනවා. ඉක්මනටම ඉවරෙච්ච ගමන් අත උස්සමු. දැනට 6 දෙනෙක් අත උස්සලා දෙන මං හිතන්නේ ඉවර වෙලාද ඒගොල්ලෝ. දැන් නැත්තම් ඉස්සෙල්ලා අට දෙනෙක් ඉවරයිනේ. නම දෙනෙක් ඉවරලා තියෙනවා. කවිදු ගයන්ත, සුධීර ලක්මාල්, මලීෂා, විශ්ව කවිත්ම, මල්ෂී, ඉස්තර දනංජය, සස්මික, ශ්‍යාන් බානුක, සඳ දෙවුනි, නියමයි සුපුන් මුත්සර, රෙහාන්, මිතුල් මින්දිය, නියමයි 17 දෙනෙක් ඉවරයි. මිනිත්තු 2ක් දෙන්න. ඕකේ අවසානයේ තියෙනවා ලඝු ආශ්‍රිත කොටසක්. මෙන්න මේක පුළුවන් අය විතරක් හදන්න. තාම අපි අලුතෙන් ආපු 10 වසරේ කට්ටියට මේ ගැන අවබෝධය අඩුයි. ඒ ගැන මම පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. නමුත් මෙතන 11 ශ්‍රේණියේ දරුවෝ ඉන්නවා. එයාලට නම් පුළුවන් උත්තරේ ලියන්න. දහ 9ක් ඉවර වෙලා තියෙනවා. ඉස්සයි නියමයි. ඔබ වේගෙන් ගණන් හදන්න ඕන. හැදෙන්නේ නේද? ඔබට පුළුවන් තරම් වේගෙන් පිළිතුරු සපයන්න ඕන. හතරවෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්න. හරි. මම දාන්න ඉක්මනට ස්ක්‍රීන් එකට. හතරවෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්නයක් නෑනේ. හතරවෙනි ප්‍රශ්නේ. 6 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්න. මෙන්න ලියාගෙන ඉවරෙච්ච ගමන් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. භාග්‍ය නේද ඇහුවේ. හරි. ඉසි එක් දෙනා ඉවර. තව විනාඩි 2ක් දෙන්න පුළුවන් මට. හරි. අපි සාකච්ඡා කරමු. පහත ප්‍රකාශන සුළු කරන්න. හරි බලමු අපි. උත්තරේ ධන දර්ශක සහිතව දක්වන්න තියෙන්නේ. දැන් ඔබ දන්නවා දර්ශක පිළිබඳව මීට ඉස්සෙල්ලා සෙෂන් එකේදී ඔයගොල්ලෝ ඉතාම ගැඹුරින් කතා කළා. එතකොට දරුවනේ මම මෙයාව ආපහු පාරක් ලියා ගන්නම්. x ගේ 2x ගේ ඍණ 3 වෙනි බලය. එතකොට ඔයා මෙතනදී දැනගන්න ඕන කාරණාවක් තියෙනවා ළමයි. මෙන්න මේ ඍණ 3 අයිති මේ x ට විතරයි. නේද? මේ ඍණ 3 මේ දෙන්නටම අයිති කියලා අපිට කියන්න පුළුවන් වරහණක් දාලා තිබ්බා. හැබැයි මාරවැඩි දැන් වරහණක් දාලා නැහැනේ. වරහණක් දාලා නැති නිසා ඔන්න මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මේ ඍණ 3 අයිති කාට විතරයිද? ළඟම ඉන්න කෙනාට තමයි අයිති. වරහණක් දැම්මොත් ඒ වරහණ ඇතුළේ ඉන්න ඔක්කොටම අයිති. නමුත් වරහණක් දැම්මේ නැත්නම් ළඟම ඉන්න කෙනාට තමයි අයිති වෙන්නේ. එහෙනම්
මෙයාව ධන කරන්න නම් ඒ අයිති කෙනාව විතරක් පහළට ගෙනියන්න. ඒ කියන්නේ ළමයි දෙක හොම මුඩ ඉද්දී x ගේ තුන්වෙනි බලය විතරක් ඉරේ යටට ගේන්න. එතකොට මෙයා මොන දර්ශකයක් වෙනවද? ඍණ දර්ශකීය ධන දර්ශකයක් වෙනවා. එතකොට මෙයාගේ ඍණ දර්ශකීය ධන දර්ශකයක් බවට පත් වෙනවා. උඩේ ඉන්න එක්කෙනාව යටට ගෙනාවා. x ඍණ 3 අයිති x ට විතරයි. හැදිරේ නේද? හරි. යමු ඉදිරියට. රෝමිලක්කන් දෙක. සුළු කළ උත්තරේ ධන දර්ශක සහිතව දක්වන්න. හරි. අපි සුළු කරමු. මේ වගේ අවස්ථාවක මම දරුවන්ට කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඉතල මම මෙයාව ලියා ගන්නම් ආපහු. ඕනනම් අපි කෙලිම දෙවෙනි පියවරේ ඉඳන් වැඩේ පටන් ගමු. මේ වගේ අවස්ථාවක දරුවනේ මෙයාව හොඳට විහිදුවලා ලියා ගන්න. විහිදුවලා ලියා ගන්න කියන්නේ බලන්න 6යි a ගේ 5 වෙනි බලය කියන්නේ 6 වැඩි කිරීම a ගේ 5 වෙනි බලය. එහෙම වුණාම ගාන හදා ගන්න හරි ලේසි. වැඩි කිරීම a ඕනනම් a ගේ පළවෙනි බලය කියලාම දා ගන්න. එතකොට ඒලා එකක් ඉන්නවා කියලා මතක් වෙනවනේ. පහළ ඉන්නේ දෙක වැඩි කිරීම a ගේ දෙවෙනි බලය. හරි? පහළ ඉන්නේ a දෙක වැඩි කිරීම a ගේ ඍණ දෙවෙනි බලය. දරුවනේ මෙතනදී මම ඔබට ලබා දෙනවා පොඩි ක්‍රමවේදයක්. සමහර දරුවෝ ඉන්නවා උත්තරේ සුළු කරලා ඉවර වෙලා අවසානයේට ගිහිල්ලා තමයි ඍණ දර්ශකීය ධන දර්ශක කරන්නේ. කමක් නැහැ. හැබැයි සමහර ළමයි ඉන්නවා ඍණ දර්ශකීය දැක්ක ගමන් ධන දර්ශක කරනවා. එහෙම ළමයින්ට මේ උත්තරේ හරියටම මුකුත් අවුලක් නොවෙන්නේ. ඒ කියන්නේ හරි සරලව පිළිතුරු ලබා ගන්න පුළුවන්. මම නම් කැමති ඍණ දර්ශක දැක්ක ගමන් ධන කරන ළමයින්ට. ඔන්න මතක තියාගන්න. ඍණ දර්ශකයක් ගාන ඇතුලේ තියෙනවා දැක්ක ගමන් ඔයා යාව ධන දර්ශකයක් කරන්න. මොකද දන්නවද? ඍණ තියාගෙන ගාන හදන එකත් අපේ ඔළුවට හරි වදයක්. ඇයි ඍණත් එක්ක හැප්පෙන්න ඕනේ අඩු කරද්දි බෙදද්දි එහෙම පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඍණ දර්ශක ධන දර්ශකත් එක්ක හැප්පෙන වෙලාවක ටක් ගාලා ඍණ දර්ශකයේ දැකපු ගමන් එයාව ඉක්මනටම පත් කරගන්න ඕනේ කවුරු බවටද? ධන දර්ශකයක් බවට පත් කරගන්න. එහෙනම් ඊගාව පියවරේදීම දෙමු පාර හරි. මෙයාව ගෙනියන්න ඉරෙන් උඩට. මෙන්න මේ ඍණ දර්ශකය ඉරෙන් උඩට ගෙනියන්න. ඒ අනුව 6 වැඩි කිරීම පස්සේ සුළු කරමු. ඉස්සෙල්ලා ඍණ දර්ශකය ධන කරලා ඉමු අපි. ඊට පස්සේ සුළු කරගමු. ඔන්න බලන්න 6 වැඩි කිරීම a ගේ 5 වෙනි බලය වැඩි කිරීම a ගේ පළවෙනි බලය වැඩි කිරීම මෙන්න අලුත් එක්කෙනෙක් උඩට ආවා a ගේ දෙවෙනි බලය. හැබැයි එයා ධන. ඇයි? පහළ ඉන්න ඍණ දර්ශකය තමයි උඩට ආවේ. එතකොට එයා ධන වෙනවා. එතකොට පහළ ඉතුරු වෙන්නේ 2 විතරයි. පහළ ඉතුරු වෙන්නේ කවුරු විතරයිද? 2 විතරයි. දැන් සුළු කරමු. මේ බලන්න. 2ට 2 1යි 6ට 2 3යි. හරි? ඒ අනුව උඩ ඉතුරුනා 3 විතරක්. දැන් පහළ කවුරුත් නැහැ. මේ බලන්න පාද සමානයි. පාද සමානයි නම් බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. එහෙනම් හොඳ දරුවෝ ටික වගේ ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ ටික එකතු කරන්න ඕන. 5ට 1ට 2ක් 5යි 1යි 6යි 6යි 2යි 8යි. ඒ අනුව a ගේ 8 වෙනි බලයක් තියෙනවා. ඕනනම් අපි මෙහෙම ලියාගමු. 3 වැඩි කිරීම a ගේ 8 වෙනි බලය සමානයි 3යි a ගේ 8 වෙනි බලය. 3යි a ගේ 8 වෙනි බලය. හැදෙන්නේ. යම් ළමෙක් කියයි සර් මම ඔහොම නෙවෙයි හැදුවේ. අර සර් කලින් කිව්වේ අවසානයේ හදාගෙන ගිහිල්ලා අන්තිම උත්තරයේදී තමයි ඍණ දර්ශකයේ ධන කළේ. කමක් නැහැ. හැබැයි වරදින්න පුළුවන් සම්භාවිතාවය ටිකක් වැඩි ඒ වගේ අවස්ථාවලදී. මොකද හොඳ අවබෝධයෙන් එතකොට ගොඩාක් සැලකිල්ලෙන් හදන්න ඕනේ ඍණ මේ මෙන්න මෙයා ගැන. මෙන්න මෙයා ගැන මාර සැලකිල්ලෙන් ඔයාලට හදන්න වෙනවා. ඒ නිසා ඔබ පුරුදු වෙලා තියාගන්න ඍණ දර්ශකය දැක්ක ගමන් පළවෙනි පියවරේදී දෙකේදී පාර දීලි වෙරලා මොනව කරන්නද? එයාව ධන කරන්න. හැදෙන්නේ එහෙම වුණොත් එහෙම වලට ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒ අනුව 3යි a ගේ 8 වෙනි බලය කියලා දරුවන්ට උත්තරය ඇවිල්ලා තියෙනවා. මෙන්න බලයක බලය. මෙන්න දරුවෝ බලයක බලය ඔබ සංකල්ප ගැන කතා කළා. 3 දෙවෙනි බලයක් තියෙනවා. එයාගේ එළියෙන් බිඳුවක් ඉන්නවා. දරුවනේ ඕනම එකක් බිඳුවෙන් වැඩි කළාම බිඳුවයි. එතකොට ඔයා දන්නවා 3 නෙමෙයි මොකේ වුණත් බිඳුවෙනි බලය අගේ කීයද? 1යි. එහෙනම් උත්තරේ වාට ඇවිල්ලා තියෙනවනේ 1යි කියලා. ඇයි දෙවරක් බිඳුව බිඳුවයි 3 බිඳුවෙනි බලය 3 බිඳුවෙනි බලය කියන්නේ 1යි. හැදෙලි නේද? හරි. මෙන්න ඊගා ප්‍රශ්නය 256 4හි බලයක් ලෙස දක්වා log 4 256 අගය සොයන්න. log 4 පාදී 256 අගය. මම මේක ඔයාලට කියා දෙන්නම්. ඉස්සෙල්ලම 256 4 බලයක් විදිහට දාමු අපි. එහෙනම් 256 බෙදන්න 4යි. කෙටි බෙදීම පාවිච්චි කරලා 4ෙන් බෙදන්න. 25ට 6යි 16ට 4යි. 64 ආපහු 4ෙන් බෙදන්න. 16යි. 16 ආපහු 4ෙන් බෙදන්න. 4යි. 4 ආපහු 4ෙන් බෙදන්න 1යි. එහෙනම් අපිට මාරසුවර් 256 සමානයි 4 කීවෙනි බලයද? 4 වෙනි බලය. ඒ 4 4ක් ආවනේ. 4 වෙනි බලය. මේ තියෙන්නේ දරුවෝ දර්ශක අංකණය. මේ තියෙන්නේ කවුද? දර්ශක අංකණය. දර්ශක අංකණයේදී මෙයා තමයි අගය. මේ ඇවිල්ලා පාදය. මේ ඇවිල්ලා දර්ශකය. ඔකනේ මේ ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය අවස්ථාවක්. හැබැයි මෙයාව ලඝු අංකණයට දානකොට
මීට වඩා වෙනස් වෙනවා කතාව. log කියන්නේ ලඝු. ලඝු අංකණයට දානකොට පාදය පහළට එනවා, අගය උඩට යනවා. දර්ශකය තමයි උත්තරේ බවට පත් වෙන්නේ. හරි? ඒ කියන්නේ මේ 256 දර්ශකාංකණයට දාලා ඉවර වෙලා එයාව ලඝු අංකණයට දාන්න කියලානේ කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් දැන් ඔයාලට පුළුවන්. මම මේ ලියපු එක මේ විදිහටම ලියා ගන්න. මම මේ කියන්නේ මෙන්න මේක ගැන. හරි? මෙන්න මෙතන අවස්ථාව ගැන මම මේ කියන්නේ. මෙන්න මේක ඔයා ওই ගාන හදපු තැනින් ලියා ගන්න. පැහැදිලි නේද? දර්ශකාංකණයෙන් ඉන්නකොට 256 කියන්නේ අගය. 4 කියන්නේ පාදයේ, උඩ ඉන්න 4 කියන්නේ දර්ශකය. එයාව ලඝු අංකණයට වැටෙනකොට පහළට යනවා පාදය. මෙතනට එනවා අගය, මෙතනට එනවා දර්ශකය. දැන් උත්තරේ ලියන්න පුළුවන්. දැන් ලියන්න බලන්න ටක් ගාලා උත්තරේ. log 4 පාදයේ අගය එනවා කොතනටද? මෙතනට 256යි. දර්ශකය යනවා මෙතනට 4යි. එහෙනම් 256 අගය කීයද? 4යි. 10 වසරට ආවම මේ පිළිබඳව අපි ඔබත් සමග 10 ශ්‍රේණියේ දරුවොත් එක්ක 19 20 පාඩම් වලදී ඉතා ගැඹුරෙන් කතා කරනවා. ලඝු වලට පාඩම් දෙකක් තියෙනවා 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය ඇතුලේ. 19 වෙනි පාඩමයි 20 වෙනි පාඩමයි. හැබැයි මේ පාඩම් දෙක ඇතුලේ ඔබ සමග ලඝු පිළිබඳව ඉතා ගැඹුරෙන් අපි කතා කරනවා. දැනට ඔය ඇති. හැදෙන්නේ නේද? මම ඔය රතු පාට කොටුව ඇතුලේ දාපු එක ඔයාලා ඔය ප්‍රශ්න ළඟින්ම ලියා ගන්න. හොඳයි. ප්‍රශ්නේ සාකච්ඡා කළ අවසන් සියල්ලම. ඒ අනුව අද දවසේදී අපි ඔබ සමග පළවෙනි සතියට අදාළ ජනවාරි මාසේ පළමු සතියට අදාළ නිබන්ධනයේ වැඩ කටයුතු සියල්ලම අවසන් කරලා තියෙන්නේ. මොකද කියන්නේ? අවසානයේ කරපු ප්‍රශ්න අවසාන අධ්‍යයනයේ කරපු ප්‍රශ්න පිළිබඳව ඔබේ අදහස්. තේරුණාද හැමෝටම හොඳටම? ඔව් සර් තේරුණා. නියමයි. හැමෝටම සුපිරියට තේරුණාද? රචනා ප්‍රශ්න දෙකක් හොඳටම පැහැදිලිද ඔයාලට? ඔව් සර්. හරි නියමයි. හොඳයි. එහෙනම් අපි අද දවසේ පුනරීක්ෂණ පන්තියේ වැඩ කටයුතු අවසන් කරන්න යන්නේ. එහෙනම් අවසන් මිනිත්තු කිහිපය අපි ඉන්නේ. නැවතත් සම්බන්ධතාවය අපේ ඊටාග එඩියුකේෂන් සමූහ අධ්‍යක්ෂක තිලින රාජපක්ෂ ගුරුතුමන්ට අවසාන මිනිත්තු කිහිපයේදී දරුවන් සමග සම්බන්ධ වෙමු. හරි. අපි දරුවොත් එක්ක තව ශක්තිමත් වගෙන ආවා. ඔයගලන්ගේ පුනරීක්ෂණයේ පළවෙනි අදියර කොහොමද අපි අද අලුත් සංස්කෘතියක් අලුත් ආරම්භයක් ලබා ගත්තා. දැන් වැඩ ඔක්කොම ඉවරයි. මේ ටියුට් එක අලවන්න ඕනේ. ඕගොල්ලෝ වැඩ ඉවර වෙච්ච තැන දකුණු පැත්තේ පිටුපිට. මට පොඩි උදව්වක් ළමයි හැමෝම කරන්න ඕනේ. පොඩි සමීප දසුණක් ලබා දෙන්න ඕනේ. ටියුට් එක ටක් ගාලා දකුණු පැත්තේ පිටුව අලවන්න බලන්න. ගෙදරින් නිසා ගම්බෝදනක් හොයාගන්න පුළුවන් ඉක්මනට අලවන්න. ටියුට් එක අලවන්න වැඩ කරපු තැන දකුණු අත පැත්තේ පිටුව. ඔව්. වැඩ කළ ඉවර වෙච්ච තැන දකුණු අත පැත්තේ පිටුවක. මම කැමති දරුවෝ හැමෝම මට වීඩියෝ එක ඔන් කරලා ටක් ගාලා පෙන්නනවා නම් තමුන් ටියුට් එක අලවලා තියෙනවා මට පෙන්නන්න. ටියුට් එක අලවලා තියෙනවා මට පෙන්නන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් ඊට තියෙන තැන කලවන්න බෑ සම්පූර්ණ පිටුව කලවන්න ඕනේ. ඔව්. දැන් වැඩ ඉවර නැතන පිටුව එක පැත්තක් ඉතුරු තියනවා කියන්නේ කරන්න දෙයක් නැහැ ඉතින්. අලවන්න ඕනේ දකුණු පැත්ත පිටුව. මුකුත් දෙයක් තියෙන්න බෑ ඒක. ආනේ හතර වෙනි දියර කියලා දෙන්න පුළුවන්. ඒක ඒකුත් අලවන්න තමයි. හරි කවුද බලමු අපි වීඩියෝ ඔන් කරන දරුවෝ ටික අපේ. උන් හිතන තාම අලවනවා ඇති කට්ටිය. කවුද බලමු මුලින්ම වීඩියෝ එක ඔන් කරන්නේ. right very good. ඔෂණ ඉදුව වැඩි ඉවර කරලා තියෙනවා. යමයි. right very good ඔෂණි. ඊට පස්සේ මල්ෂි දිල්තරා ටියුට් එක අලවලා තියෙනවා ලස්සනයි බොම් පැහැදිලි. right very good Malshi. Sakuni ටියුට් එක අලවලා තියෙනවා very good Sakuni. Sudhir Lakmal very good Sudhir very good. Pinidu Pereira right very good Pinidu. අන්නේම දකුණු අත පැත්තේ පිටුවේ තමයි අලවන්න ඕනේ. ඒකෝට අර පොත වගේ තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ටියුට් එකේ A4 වලට වඩා චුට්ටක් පොඩියට අපි කපලා තියෙන පේනවා. අලවන්න පුළුවන් නේද ළමයි ගානට පොතට ගානට සෙට් කරනවානේ. වැඩිත් නෑ අඩුත් නෑ. දශමෙට තියෙනවා. මම මේ බලන්නේ ශාරින්දි very good ශාරින්දි. ගොඩක් තමයි වැඩි ඉවරයි. අපේ දනෝප පුතා very good දනෝප නියමයි. චනිත්මා very good. බලමු චනිත්මා very good චනිත්මා. භාග්‍ය ඉන්දිවරි very good. නියමයි විශ්වකවිත්ම very good. මිතුල් මින්දිය සෑහෙන හොඳ මට්ටමක්. right දැන් ඔයක පෙන්වන ගම එක්කෙනෙක් දෙන්නෙක් මයික් ඔන් කරලා කතා කරන්න බෑ. අද දවසේ අපි කරපු වැඩේ ගැන අදහස්. අද අපි ගත්ත අලුත් ආරම්භය ගැන ඔයාලගේ අදහස් කියන්න බෑ. කවුද බලමු කතා කරන්නේ.
අපි දැන් පැය ගාණක් කතා කරලා අපි වෙනුවෙන් ඔන්න විනාඩියක් දෙකක් කතා කරන්න පුළුවන් කවුද කියලා අපි අහන්නේ. තප්පර කීපයක් කතා කරන්න. රයිට් වෙරි ගුඩ් කියන්නේ මෙතන. ගොඩක් හොඳයි සර් මේ පැහැදිලි 10 වසර මේ අයපාර රිවිෂන් අනේක මේ ගොඩක් හොඳට තේරෙනවා. රයිට් වෙරි ගුඩ්. සහ මේ එක ටියුට් එක කරන එක මේ ගොඩක් ගණන් ටික කතා කරන්න පුළුවන් පොඩි වෙලාවකදී. thank you sir. වඩා අපි දැන් වැඩිපුර පොතේ ලියන එක සම්බන්ධව මොකද කියන්නේ මෙතන? ඒක හොඳයි සර්. කියන්නේ මේ අපිටත් ආයේ දෙපාර කරන්න පුළුවන්. එතකොට අර මේ ස්පී බුක් එකත් ගන්න පුළුවන්, ටියුට් එකත් ගන්න පුළුවන්, මේකෙත් ගන්න පුළුවන්. එතකොට අපිට වැඩි වතාවක් කරන්න පුළුවන් සර්. thank you sir. very good very good. තව කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන් තව ළමයෙකුට? කවුද අදහස් දක්වන්නේ? අද කරපු වැඩේ පිළිබඳව ඔයාලගේ අදහස. තව එක දරුවෙකුට අවස්ථාව දෙනවා. කියමු. කවුද කතා කරන්නේ? අද ළමයි නම් කතා කරනවා. අද කරපු දේ ගැන මොකද අදහස? අපි ආන්නේ කරපු වැඩේ ගැන අදහස මොකක්ද? පොත්වලින් කතා කරන්නේ. ඔක් කියන දනකො very good. ගොඩක් හොඳයි සර්. හොඳට තේරුණා. ඒ වගේම සාර්ථකයි. අර මෙතුල් කිව්වා වගේ අපිට SP book එකේ ඒවා ටික ලියන්න පුළුවන්. ඒ වගේම මේ ඒ පොතේත් ලියන්න පුළුවන්. ඒ ටියුට් එකේත් ලියන්න පුළුවන් නේ. එතකොට අපිට මතකින් ලියන්න පුළුවන් හොඳට. එහෙනම් ඒක ගොඩක් හොඳයි සාර්ථක ක්‍රමයක් සර්. සර්ට ගොඩක් ස්තුතියි. right very good. thank you දනෝප. තව කවුද මේ වගේ කතා කරන්න කැමති? මේ සියත් එකේ කවුරුත් කතා කරන්නේ නැහැ නේද? මොකද? කවුද කතා කරන්නේ? මොකද හිතන්නේ? තමයි ඉඩියුකෝයි කියලා මම අතොස්සන්න බෑ. ඉඩියුකෝයි කියලා මම ඉඩියුකෝයි කියලා මම අතොස්සන්න ඉන්නවද? ප්‍රේක්ෂණ කරන්න. අම්මෝ දැන් බයි ඉන්නේ අතොස්සන්න වගම අහනෝනේ ප්‍රශ්න ආයි. ඉඩියුකෝයි කියලා මම අතොස්සන්න බෑ. ගේට් 10. right. හරි කමක් නැහැ කාලේ අවසන් දරුවනේ. එහෙනම් අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට පන්තිය ක්‍රියාත්මක කරමු. ඔයගොල්ලෝ හැමෝම ඊගඩම ප්‍රොඩක්ෂන් පන්තිය තුළ උපරිම කැපවීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ සතියක්. අයිබෝන් දුවේ පුතේ. අයිබෝන් සර්. Thank you, sir.